මෙතන සිට පාඩම පටිගත කරනවා. ඔබ වෙත නිකුත් කරලා තිබුණා ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ලෙස නිකුත් කරපු ඔයාලගේ අවබෝධයේ ආකෘතිය අනුව සකස් කළ ප්‍රශ්න පත්‍රයක්. ඒක විනාඩි 90ක කාලයට සැලසුම් කරපු ප්‍රශ්න පත්‍රයක් තමයි ඔබට නිකුත් කරලා තිබුණේ. ඒ නිකුත් කරපු ප්‍රශ්න පත්‍රය අද දවසේ අපි සාකච්ඡා කරමු. ඒක ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් ලෙස ආවට පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල එකක් ඔය ඡේදය අධ්‍යාපන පරිපාලන සේවා විවෘත තරග විභාගයක රචනය හා සාරාංශය කියන එකෙන් ගත්ත ඡේදයක්. ඒකම ඔතන ඇතුළත් කරලා තිබිච්ච අර තනි වාක්‍ය කොටස් ටික ඒක වෙනම ප්‍රශ්න පත්‍රයකින් ලබාගත් ටිකක්. ඒකත් පසුගිය ප්‍රශ්න පත්‍රයක්මයි. ඒකේ වර්ෂය හොයාගන්න බැරි නිසා තමයි ඔක කොහොම එදුවේ. අනිත් කොටස් දෙකම සාරාංශයේ පමණක් පිටින් ගත්තා. පිටින් ගත්තා කියන්නේ ඒක අධ්‍යාපන රාජ්‍ය පරිපාලන සේවයට බඳවා ගැනීමේ තරග විභාගයක විරුද්ධ තරග විභාගයේ ප්‍රශ්න පත්‍රයකින් තමයි ඔය ඡේදය අරගෙන තියෙන්නේ. සාරාංශ ඡේදය. ඒ හැර ඉතුරු ටික ඔක්කොම පසුගිය අවබෝධයේ ප්‍රශ්න පත්‍රයක කොටසක් වෙයි තියෙන්නේ. හොඳයි. මම ස්ක්‍රීන් එකට ෂෙයා කරලා දෙන්නම් ඒක. හොඳයි මේ තියෙන්නේ ඔබට නිකුත් කරලා තියෙච්ච ප්‍රශ්න පත්‍රය. බලන්න ඉස්සෙල්ලාම ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියන වෙලාවේදී විභාග ශාලාව තුළදී ඔබ පිළිතුරු සපයනවා නම් අපි මේ යන පිළිතුරු සපයන ආකාරයට පිළිතුරු සපයන්න යන්න එපා. ඒ කියන්නේ මම දැන් සාමාන්‍යයෙන් පිළිවෙලින් ඔබේ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු සපයාගෙන යන්නේ. පළවෙනි එකට පිළිතුරු ලියලා ඊගාවට සාරාංශයට ලියලා ඊගාවට තමයි අපි අවසාන ප්‍රශ්නෙට පිළිතුරු ලියන්නේ. මම ඔබට මේක මුලින්මත් මේ ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගන්නකොටත් කිව්වා සාමාන්‍යයෙන් අපි මේ වගේ එකකට මුල්ම පැය භාගය තුල අත ගන්න එක අපිට ටිකක් කරගන්න අපරාධයක්. හේතුව තමයි මේ වගේ වෙලාවල් වල අපේ විභාග ශාලා ටිකක් කාර්යබහුලයි. ඒකම ඔබ ගිහිල්ලා ප්‍රශ්න පත්‍රය අතට ගත්ත පමණයි ඔබේ හිත එකලස් නැහැ. ඒ නිසා මේ වගේ එකකට පොඩ්ඩක් අපිට අත නොගහ ඉන්නවා නම් තමයි වඩාත් සුදුසු. ප්‍රශ්න 3ක් කියන එකේ පැය භාගයව 3ක් නේ යන්නේ. විනාඩි 90ක් කියන්නේ පැය එකමාරකට තමයි අන්තර්ගත වෙන්නේ. එතකොට විනාඩි 90ට අපිට ප්‍රශ්න 3 බෙදා ගන්න වෙනවා. මම ඔබට යෝජනා කරන්නේ මේකේ අවසාන ප්‍රශ්නෙට මුලින්ම පිළිතුරු සපයන්න කියලා. ඒකට හේතුව තමයි මොකද පිළිතුරු ලියන්න අවශ්‍ය නැහැ. ඒකේ අපිට ලකුණු කරන්නයි තියෙන්නේ. දෙතුන් වතාවක් කියවලා බලලා අදාළ උත්තර ටික ඔබේ ප්‍රශ්න පත්‍රය තුල ලකුණු කරන්න. පසු උත්තර පත්‍රය ලියන්න බලාගන්න. නැත්තම් මොකද වෙන්නේ මේ වෙලාව තුල අපි මේකේ වැඩි වෙලාවක් කැප කරන්න වෙනවා මේ පළවෙනි එකට උත්තර හොයන්න. මොකද කියවගෙන යනවා ඔබේ හිත එකලස් නැහැ මහන්සි අමාරුයි සමහර විට ප්‍රශ්න පත්‍රය අතට ගත්ත ගමන් පොඩි තියෙනවා. එහෙම එකක් තියෙනවනේ චුට්ටක් පොඩි ගැස්මක් නේද? ඔක ප්‍රශ්නයකට දෙකකට උත්තර ලිව්වට පස්සේ හරියනවා ඕක. ඒකම අර විභාග ශාලාවල තත්ත්වයක් යම් තාද්දරකට සමනය වෙනවා. නැත්තම් ටෙස්ට් එල්ලෙනවා ඩොකරෝ ගන්නවා සද්ද ඇහෙනවා. මොකද ලියන්න පටන් ගන්න වෙලාවනේ. ඒ නිසා පොඩ්ඩක් ඒ වෙලාව නිස්කලංක නැහැ. ඔබට ගුරු ක්‍රමවේදී පාවිච්චි කළාට කමන්නේ. මම හිතනවා සාමාන්‍යයෙන් ඔබ මේ වගේ ප්‍රශ්න පත්‍ර වලට තර විභාග වලට මුහුණ දීලා නැතුව ඇති කියලා. ඒ නිසා මේ දැන් අධ්‍යාපන පරිපාලන ලියන අය නම් ඒගොල්ලන්ට පුළුවන් අවස්ථා දෙකක් හෝ තුනක් මම දන්නවා. පහක් පුළුවන් ඔක්කොම. අධ්‍යාපන පරිපාලන ලියන අයට සීමිත 2යි විවෘත 3යි අවස්ථා 5ක පිළිතුරු ලියන්න පුළුවන් නේ. හරිද? ඒක නිසා ඔබ ලියලා තියෙනවා නම් ඒ ගැන ඔබට අත්දැකීම් ඇති. කෙසේ වුණත් විභාග ශාලා කියන්නේ මුල් පැය භාගය තුල කලබලකාරී එකම අවසාන පැය භාගය තුලත් යම් කලබලකාරීත්වයක් උසුලනවා. නමුත් ඒ වෙනකොට ඔබේ හිත ඒකට එකලස් වෙලා තියෙනවා. ඒ නිසා පුළුවන් වෙනවා. නමුත් අපි අද දවසේ සාමාන්‍යයෙන් අපි කතා කරන රටාවටම අපි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරගෙන යනවා. ඔබ දන්නවා අපි කතා කරලා තියෙනවා මේ වෙනකොට තනි වාක්‍ය ගැන ගොඩාක්. මම මේ පහුගිය දවස් දෙකෙත් ඔබත් එක්ක සාකච්ඡා කළා මේ තනි වාක්‍ය ලියනකොට අපි අනුගමනය කරන්න ඕන ක්‍රමවේද මොනවද කියලා. නේද? මේකේ තනි වාක්‍ය ලිවීම සහ විවරණ සැපයීම කියන කොටස් දෙකම ඔබට ඔතන අන්තර්ගත කරලා තියෙනවනේ නේද? කොටස් දෙකම ඔතන දාලා තියෙනවා. බලන්නකෝ.
එතකොට භාෂාවේ පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කළහොත් ඒ වචන වලට අයත් අදහසක් වහා අල්ලා ගැනීම අපේ සිරිතයි. දැන් මේ කතා කරන්නේ නිර්වාණය ගැන. නිර්වාණය විස්තර කිරීමක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. නේද? නිසා ඔන්න ඔබට යම් අදහසක් එන්න ඇති. නේද? මොකක් හරි මේ වචන වලින් කිව්වහම ඒක ඒ වචන වලට අයත් අදහසක් අපි අල්ලා ගැනීම අපේ සිරිතයි. පදාර්ථක වචන වලටයි. ඒ නිසා නිර්වාණය බොහෝ විට විස්තර කරනු ලබන්නේ තව වචනයක් අපිට හම්බ වෙනවා නිෂේධාර්ථක වචන වලින්. එහෙනම් ඔන්න අපිට ඔන්න එනවා අර්ථ දෙකක්. එකක් තමයි නිෂේධාර්ථක වචන, අනික තමයි පදාර්ථක වචන කියන එක. මෙසේ කරනු ලබන්නේ මේ පිළිවෙල අනෙක් පිළිවෙල තරම් නරක නැතයි සිතීමෙනි. නැතයි සැලකීමෙනි. ඒ කියන්නේ දැන් ඔබට මේකෙදි මේක කෙටි වාක්‍ය 1යි 2යි 3යි. කෙටි වාක්‍ය කීපයක් තියෙන්නේ. හරිද? කෙටි වාක්‍ය ටිකක් නේ තියෙන්නේ. මේ තියෙන කෙටි වාක්‍ය කීපයේ මේ බලන්න කියන එක නිර්වාණය මේ පළවෙනි එකේ අදහස ගන්නකෝ. පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කරන්නේ නැහැලු. හොඳද? දෙවෙනි එකේද කියනවා නිෂේධාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කරනවලු. ඇයි දැන් මේකට හේතුව කියනවා. ඇයි එහෙම කරන්නේ කියලා. ඇයි නිෂේධාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කරන්නේ? අර්ථ විරහිත වචන වලින් ඇයි නිර්වාණය විස්තර කරන්නේ? නිෂේධයි කියන්නේ නැහැ කියන එක, පදාර්ථකයි නැත්නම් සදාර්ථකයි කියන්නේ අර්ථ සහිතයි කියන එක. මෙතන පදාර්ථකයි කියලා මෙයාලා දීලා තිබුණේ. පදාර්ථකයි කියන්නේ මේ පදවල අර්ථයක් අපිට දනවන්න පුළුවන් කියන එක. මේ වචන දෙකට දෙවිධයක අර්ථ දෙකක් එන්නේ. හරිද? මෙතනදී තියෙන පදාර්ථක වචන කියලා. එතකොට පදයට අදාළ වචනයක් තම අර්ථය තමයි දැනෙන්නේ. නිෂේධාර්ථකයි කියන්නේ වචන අර්ථයක් නැහැ කියන එක. එතනින් එහාට කියන්න දෙයක් නැත කියන එක. මේකෙදි කෙලින්ම කියන්නේ මෙයාලා එක කාරණාවයි. පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කිරීමට වැඩිය මොකද්ද? නිෂේධාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කිරීම හොඳයි කියලා. ඒකනේ මේ කියන්නේ. පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කිරීමට වැඩිය දැන් මෙන්න මේකෙම කියන්නේ මොකද්ද? මම මෙතනින් ගන්නම් මේ කොටස. පදාර්ථක වචන මේ මෙතෙන්ට එනකම කියන අදහස විතරක් ගන්න බලන්න. මොකද්ද මේ කියන්නේ? වචන අර්ථ නොදැනගත්තට කමන්නේ ඔකේ ගන්න පුළුවන් ඈ. හොඳද? වචනේ අර්ථය ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් උත්තරේ ගන්න පුළුවන්. උත්තරේ ලියන්න පුළුවන්. පදාර්ථක වචන වලින් නිර්වාණය නේද? නිර්වාණය විස්තර නොකරයි. මම මේ ඒකේ කියන අදහස මාව වෙන් කරනවා. විස්තර නොකරයි. හොඳද? ඔන්න පළවෙනියටම කිව්ව එක තමයි පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කරන්නේ නැහැ. නිර්වාණය විස්තර කරන්නේ මොනවෙන්ද? නිෂේධාර්ථක වචන වලින්. නිර්වාණය විස්තර කරන්නේ නිෂේධාර්ථක වචන වලින්. අපි මේකේ තියෙන අදහස් ටික මේ ගන්නෙ. මම මේකේ වචන වලින් ගන්නෙ නැතුව ලියන්නේ මොකද හේතුව මෙතන මේක නම් යට එකන ගන්න පුළුවන්. එහෙම නොවෙන්න හේතුව කියනවා. මොකක්ද කියන්නේ? අනෙක් පිළිවෙල තරම් නරක නැතයි සිටීම නිසාය. ඒ කියන්නේ මොකද්ද? එය මුල් එක තරම් නරක නැත. ඕක නෙවෙයි කියන්නේ අපි කතා කරන භාෂාවෙන් ලියුවොත් නේද? තරම් නරක නැහැ. හරිද? මේක තමයි මේ කියන්නේ. හරිද? වැසි සහිත කාලගුණයක් බලපාලා තියෙනවා කියලා මට දැනුම් දීලා තිබුණා. නමුත් නේද ඒක ප්‍රශ්නයක් වෙනකන් නෑ ඔබට මම රෙකෝඩින් එකක් දාන්නම්. ඒක නිසා හරිද? කොහොමද දන්නව හැමතැනම වහිනවා ඔබට ගැටලු ඇති. නමුත් හැකියතාක් සම්බන්ධ වෙලා ඉන්න. රෙකෝඩින් එකට වැඩි ඒක ප්‍රයෝජනවත් වෙනවා ඔයාලට. හරි. ඒක නිසා බලන්නකෝ. පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර නොකරයි. නිර්වාණය විස්තර කරන්නේ නිෂේධාර්ථක වචන වලින්. ඒ මුල් එක තරම් නරක නැත. නරක නැත.
ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? මේ වාක්‍ය තුනම එකතු කරලා කිව්වොත් මොකද කියන්නේ? මම මෙන්න මෙතනින් එහෙනම් පටන් ගන්න. ඔයාලට උත්තරයක් තියෙනවා නම් දෙන්න බාන මට. මම පටන් ගත්තොත් පටන් ගන්න මෙන්න මෙතනින්. හරිද? මම නම් ගන්න ඔතනින් පටන් ගන්නවා. ඔයාලා කොතනින්ද? නිර්වාණය විස්තර කරන්නයි කියලා ගන්නත් පුළුවන් නේද ඔන්න. ඒත් පුළුවන්. හොඳයි මට උත්තරයක් දෙන්න බලන්න. කියන්න බලන්න ඉක්මනට ලිව්වේ නැති අය ඉන්නවනේ. දැන් එතෙන්දි ගන්න පුළුවන් බොහොම ලේසියි. තියෙනවද උත්තරයක්? නැද්ද? මගේ උත්තරෙමද ඕනද? එකෙන් දාලා තියෙන බලන්න. මියුට් කරන් ඉන්නේ නේ. හරි. දැන් හරි. උත්තරයක් කියන්නද? ඔව් කියන්න. නිෂේධාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කිරීම වඩා සුදුසුයි. නිෂේධාර්ථක වචන වලින් මේකනේ කියන්නේ. නිෂේධාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කිරීම වඩා සුදුසුයි. බලමු. තව තියනවද? තව උත්තර තියනවද? තියනවද? 1 2 3 4 5 6 7 8යි. වචන සංඛ්‍යාව අවමේ 10 වෙන්න ඕනේ. අවමේ 10 වෙන්න ඕනේ. මේක එක කොටසක් හැලෙන වගක් පේන්නේ නැද්ද? මේ නිර්වාණය කියන මුද්දේ නෑනේ. මේකේ නිර්වාණය දන්තජය තියෙන්නේ හරිනේ. මම මේ ටයිප් කරනවා. මෙතන වර්ධලා තියෙන්නේ මේක හරි. මෙඩේ වෙනස් උත්තර දෙන්න තියෙනවද දෙන්න බලන්න. නැද්ද? මෙතන වචන සංඛ්‍යාවේ පොඩි අවුලක් එනවා. ඒක පොඩ්ඩක් හදන්න දෙන්න අපිට. හොඳයි මගේ උත්තරේ නම් මේක. විස්තර කිරීම මෙතන. නිෂේධාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කිරීම පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කිරීම තරම් නරක නැත. මොකද හේතුව මෙතන ප්‍රධාන වශයෙන් දෙකක් ගැන කතා කරනවා. හොඳද? දැන් මේකේ මෙහෙමයි මේ විකල්ප දෙකක් පමණක් තියෙනවා නම් තමයි අපිට එකක් කිව්වම අනික් එක හැංගෙන්න දෙන්න ඉඩ තියෙන්නේ. දැන් මේකේ නිෂේධාර්ථක වචන තියෙන්න පුළුවන්, පදාර්ථක වචන තියෙන්න පුළුවන්. ඊට අමතරව සදාර්ථක වචන තියෙන්න පුළුවන් අර්ථයෙන් සමානාර්ථ දනවන. ඒ නිසා මේ වගේ ගොඩාක් තියෙනවා. තේරෙනවද මම කියන කාරණාව? දැන් මම මෙහෙම කියන්නකෝ නිෂේධාර්ථකයි සදාර්ථකයි කියන වචන දෙක විතරක් තිබුණා නම් මෙතනත් එක නෙවෙයි. ඒ දෙක විතරක් තිබුණා නම් මේ වගේ එකකින් කෙලීම කියන්න පුළුවන්. නිෂේධාර්ථක වචන නිර්වාණය විස්තර කිරීම වඩා සුදුසුයි. හැබැයි මේකෙදි මේගොල්ලෝ තව එකක් ගැන කතා කරනවා. පදාර්ථක වචන ගැනත් කතා කරනවා. මොකද මීට අමතරව තියෙනවා තව මේ වගේ අර්ථ දනවන පද ගණනාවක්. මේහා සම්බන්ධවම යන නිෂේධාර්ථකය කියන එකේ අර්ථ විරහිතයි කියන එක නෙමෙයි කියන්නේ. ඒ නිසා තමයි මම කියන්නේ මේකේ තව කොටස මේක ගැන කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේක ඕනේ. පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කිරීම ගැන අත්‍යවශ්‍යයි.
මූලික කාරණාව ලෙස ගන්නවා යාලා මේක මේ. එය මුල් එක තරම් නරක නේද? මම මේ කරුණු තුනක් හෙව්වනේ මේකේ. මේ කරුණු තුන අනිවාර්යෙන් ගැප් කරන්න ඕනේ මේක තුල. නැත්තම් ඒක ඔව් සර් පොඩි දෙයක් අහන්න කමක් නැද්ද? කමන්නේ. මේ මම සර් ඇත්තටම මම මේ මට දැනුණු දේ කියන්නේ මම මේක ඇත්තටම හවස ලොකු try එකක් දුන්නා. මට මේ පළවෙනි එක කියවද්දි ඇත්තටම ලොකු පිළිකාවක් ආස මම හතර ගමනක් කියුවා. දැන් සර් අර කටුසටහන ගහද්දී කිව්වනේ සර් පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර නොකරයි කියලා අන්න එක ගත්තේ කොහොමද සර්? මට ඔය දෙක නිකන් ව්‍යාකූල වුණා එතන ඒකයි. එහෙම එතන දැන් මේ බණ්ඩ මේ කියන එක බලන්න. මෙතෙන්ට එන්න. භාෂාවේ පදාර්ථක වචන වලින් නිර්වාණය විස්තර කළහොත් කියලා තියෙනවනේ. ඔව්. තේරුණාද? ඒ වචන වලට අයත් අදහසක් වහ අල්ලා ගැනීම අපේ සිරිතයි. ඒ කියන්නේ කළොත් පමණක්. තේරුණාද? කළහොත් කියන්නේ මෙතන අසම්භාවිකයකින් කියන්නේ. කළහොත් ඒක කළොත්. ඒ කියන්නේ එහෙම නොකරනවා කියන අර්ථයක් ඒ තුල ගැප් කරනවා. ඒ නිසා කළහොත් කියන එක ඇතුලේ තියෙනවා එහෙම කළොත් මෙහෙම වෙනවා කියලා. ඔන්න තියෙනවා අසම්භාවික ක්‍රියාවකින් අර්ථයක් දීලා. කියන්නේ පළවෙනි එක මත දෙවෙනි කරුණ රඳා පවතිනවා කියන එක තමයි මම මේ අසම්භාවික කෙනකින් ගන්නෙ. ඒ නිසා නිර්වාණය බොහෝ විට විස්තර කරනු ලබන්නේ නිසිතාර්ථක වචන. මේ වාක්‍ය දෙක සංසන්දනය කරලා බලන්න. මේ පළවෙනි එකේදී කියන්නේ මෙහෙම කරන්නේ නැත කියන අදහසක් දෙවෙනි එකේදී කියනවා. මෙහෙම කළොත් මෙහෙම වෙනවා. ඒක නිසා එහෙම නොකර බොහෝ විට කරන්නේ නිෂේධාර්ථක වචන වලින් කියලා. ඒක පළවෙනි එකෙන් විතරක් ගන්න බෑ. තේරුණාද? පළවෙනි එකෙන් විතරක් ගන්න බෑ. දෙවෙනි එකත් එක එකතු කරලා ගන්න. ආන් එතකොට අර්ථය ගන්න පුළුවන් මේ පළවෙනි එකේ කියන එක. ඔතන වක්‍රෝක්තිය කියලා කියන්නේ. හරිද? වක්‍රෝක්තිය කියන්නේ කෙලින්ම ඍජු ප්‍රකාශනයක් මෙතන නැහැ මෙයාලගේ. මේ ලේඛකයාගේ ඍජු ප්‍රකාශනයක් නැහැ. එයා කියන්නේ වක්‍රාකාරයෙන් දෙවෙනි වාක්‍යයත් එක්ක ගලපලා තමයි කියන්නේ. මේ මෙසේ කරනු ලබන්නේ මේ පිළිවෙල අනෙක් පිළිවෙල තරම් නරක නැතයි සැලකිලි. ඒ කියන්නේ මෙතන අනිවාර්යයෙන්ම තියෙනවා මෙසේ කරනු ලබන්නේ කියන්නේ මේ පිළිවෙල කියන්නේ නිෂේධාර්ථක වචන පිළිවෙල. ඒක මුල් එක තරම් නරක නැත කියලා අදහසකුත් මෙයා කියනවා මෙතන. ඒ කියන්නේ එහෙනම් කරන්නෙම මෙන්න මේ වැල්ලු නිර්වාණය විශ්ව ගන්න. සැබෑ කාරණාව මේක තමයි. හරිනේ? නිර්වාණය කියන එක අපිට සාමාන්‍ය අර්ථ දනවන පද වලින් ඒක විස්තර කරපුවාම ඔය නිර්වාණය කියන එක අපිට මනින්න පුළුවන් දෙයක්ද? ඒක බෑනේ. අපි සාමාන්‍යයෙන් දන්න කාරණාව තුල එහෙම එකක් තියෙන්නේ. මේක ගණනය කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තමයි ඒවෙන් කතා කරන්න එපා මේකට කියන්නේ. එතකොට ඒ කොටසක් විතරක් අපි අල්ලා ගන්නවලු. පුතග්ජන මිනිස්යාගේ ස්වභාවයනේ මේගොල්ලෝ මේ කතා කරන්නේ. ඒක පැත්තක තියන්නකෝ. ඒ අර්ථය නොවැටෙනවා නම් ඒක අතරල්ලා දාලා මේ වාක්‍යය මේකයි දෙක එකට හිතන්න. එතකොට කියවෙනවා පළවෙනි එකෙන් නෙවෙයි කියන්නේ දෙවෙනි එකෙන් කියලා. මම ඒකයි මෙතන මෙහෙම ගන්නෙ. පදාර්ථක වචන වලින් නිර්වාණ විස්තර නොකරයි. මට ඉතින් මේක විස්තර නොකිරීම අපේ සිරිතයි කියලා ඕනනම් කියන්න තිබුණා. මේ ඒකනේ කියන්නේ. එතකොට නිර්වාණය විස්තර කරන්නේ නිෂේධාර්ථක වචන වලින් කියලා ඍජු ප්‍රකාශනයක් එතන තියෙනවා කෙලින්ම. ඔය නිෂේධාර්ථක වචන දෙවෙනි එකේ තේරෙනවනේ. පළවෙනි එක නැත කියන ගමන් තමයි දෙවෙනි එක කියන්නේ ඔව් කියලා. වැටුණාද ඔයාලට? ඒක සර් මේ අර සර් දැන් ඔය ලියපු වාක්‍යයක් සර් ලියුම නිෂේධාර්ථක වචන නිර්වාණය විස්තර කිරීම වඩා සුදුසුයි කියන ඒකට ලකුණු ඔක්කොම හම්බෙන්නේ නැහැ සර් නේ. මේකට හම්බ වෙනවා. හම්බ නොවි තියෙන්නේ. මම මේක නිතර කියනවා ඔයාලට. දැන් මේ වගේ කොටසකට ලකුණු 6ක් නේ හම්බ වෙන්නේ. හොඳද? මේ කොටසේ ලකුණු 6ක් හම්බ වෙන්නේ. දැන් මේකේ එක කොටසක් හැලෙනකොට මුඛ්‍ය අර්ථය බැහැර වෙනකොට මුඛ්‍ය අදහසට හානි වෙනකොට ඒ අදහස් දෙකයි නම් මේක තියෙන්නේ. ඒ දෙකට අදාළව ලකුණු 3 3 කැපෙනවා. ඒ නිසා මෙතනට අදාළ වශයෙන් සාමාන්‍ය ලකුණු 3ක් විතර තමයි හිමි වෙන්නේ. මම මේ දල වශයෙන් මේක කියන්නේ. නිෂේධාර්ථක වචන වල නිර්වාණය විස්තර කිරීම වඩා සුදුසුයි. මෙතන මේ කාරණාව හලනවා මෙතන. මම ඒකයි කිව්වේ මෙතන දෙකක් විතරක් තියෙනවා නම් හොඳයි නරකයි කියලා දෙපැත්තක් තියෙනවා නම් ආන් එතෙන්දී අපිට තියෙන්නේ සංකල්ප අපි තියෙන්නේ මොනවද ඒ සාපේක්ෂවාදී සංකල්ප තියෙන්නේ. දැන් නිෂේධාර්ථකයි පදාර්ථකයි කියන එක සාපේක්ෂවාදී සංකල්ප දෙකක් නෙවෙයි. එකකට එකක් සංසන්දනය කරලා ගන්න පුළුවන් දෙකක් නෙවෙයි. ඒ දෙක දෙපැත්තක තියෙන දෙකක්. මේවත් එක බැඳෙන තව ගොඩාක් ඒවා තියෙනවා. සදාර්ථකයි කියන්නේ අර්ථයේ පමණ අර්ථ සහිතයි කියන එක. පදාර්ථකයි කියන්නේ පදගත අර්ථයේ පමණයි. ව්‍යංගාර්ථය කියන්නේ තව එතනින් එහාට තියෙනවා. කොහොම තියෙනවා? වාච්‍යාර්ථය කියන්නේ වචනේ අර්ථයේ පමණයි. මහා ගොඩක් කතා කරනවා මෙන්න මේ අර්ථක වචන. ඒ නිසායි මේ දෙකක් විතරක් සංසන්දනය කරන්න බෑ කියන්නේ මම. මෙතන කතා කරන්නේ මේ දෙක ගැන නිසා අනිවාර්යෙන් මේ දෙකේ නම් දෙක ඕනේ. නැත්තම් තනි කෙලින්ම නම් අර මොනවද මම කිව්වේ මේ සාපේක්ෂවාදී වචනවල හොඳ නරක දෙකයිනේ තියෙන්නේ. යමක් හොඳයි කිව්වහම ඒ ඇතුලේ මධ්‍යස්ථ ස්වභාවයක් තියෙන්න බෑ. එහෙනම් අනික කෙලින්ම නරකයි. මෙතන එහෙම ගන්න බෑ. මෙතන කොටස් දෙකක් තියෙනවා. ඔව් කියන්නේ. සර් තවත් එකක් සර් දැන් ඔය පද එනවනේ විශේෂ අපිට අර හුරු නැති ඒවා. සර් උතන එහෙම ලිස්ට් එකක් තියනවාද අපිට නිතරම එන්න පුළුවන් කියන තොරගණ ඒරියා ගන්න නැහැ සර් නේ.
ඕන එහෙම තැන් එන්න මෙහෙම එකක් පුළුවන් නේ. තියෙනවා නෑ මේකේ තියෙනවා භාෂා පරිචය කියලා වෙලා කොටසක් ඔයාලගේ යනවා. එතකොට මේ භාෂා පරිචයට අදාළව දුරාබෝධ වචන ටිකක් තියෙනවා. ඒක නිශ්චිතව මෙච්චරයි කියලා කියන්න බෑ. අපේ භාෂාවේ වචන සංඛ්‍යාව මෙපමණක් කියලා අපිට සීමා කරන්න බැරි හින්දා. නමුත් අර මේ ওই දුරාබෝධ වචන කීපයක් ඉතින් දෙන්න පුළුවන් මේ නිබන්ධනයක් ලෙස. ඒ හැර ඒක 100%ක් ඉතින් හොයාගන්න අමාරුයි මේවා. දැන් මේ වගේ වේ නම් ඇත්තටම මේ පද අර්ථයේ පස්සෙන් අපිට යන්න ඕන වෙන්නේ තනි වාක්‍යවල. තේරෙනවද? මේක නිකන් කියවපු ගමන් ඔබට වැටෙනවා මේකයි දෙකක් කියලා. නිෂේධාර්ථක කියන එක වැටෙන්න බෑ අර්ථයක් නැත කියලා අර්ථ විරහිත කියන එක. පදාර්ථක කියන්නේ පදවල අර්ථ සහිතයි කියන එක. ඒ ඇර වෙන ක්‍රමවේදයක් මේකට දෙන්න බෑ. හරි නේද? මට තව උත්තරයක් දාලා තිබුණා. නිෂේධාර්ථක වචන මෙන් නොව පදාර්ථක වචන නිර්වාණය විස්තර කිරීමට භාවිත නොකලද ඒ භාවිතය නරක නැත. මේක මේ මෙහෙම තියෙන්නේ බලන්නකෝ නිෂේධාර්ථක වචන මෙන් නොව පදාර්ථක වචන නිර්වාණය විස්තර කිරීමට භාවිත නොකළ දේ භාවිතේ නරක නැත. කෙලින්ම කියන්නකෝ. මේක මේ මෙතෙන්ටරකම් හරි භාවිත නොකළද ඒ භාවිතේ නරක නැත කියන්නේ නැතුව කෙලින් කියන්නකෝ මේක. නිෂේධාර්ථක වචන මෙන් නොව පදාර්ථක වචන නිර්වාණය විස්තර කිරීමට නිෂේධාර්ථක වචන මෙන් නොව පදාර්ථක වචන නිර්වාණය විස්තර කිරීමට යොදා ගැනීම නරක නැත. එහෙම කියන්නකෝ. මෙතන මෙච්චර දුර යන්නේ නැතුව කිරීමට යොදා ගැනීම නරක නැත කියලා ඒක කියන්න කෙලින්ම. මේ ඒකනේ කියන්නේ. වටේ ගිහිලා කියන්නේ ඒක. කිරීමට යොදා ගැනීම නරක නැත. නැත්නම් සුදුසුයි කියලා කෙලින්ම කියලා දාන්න. යොදා ගැනීම සුදුසුයි. ඒක කමන්නේ. මෙතනත් ඔන්නම් පුළුවන් ඒක කිරීම තරම්. මම මෙතන තරම් දාපු නිසා. එතනින් එහාට යන්න බෑ අපිට. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. ඒකෙත් වචන 13යි තියෙන්නේ. අර මල්ලි එකම බඳ ලියලා තියෙන සුදුසුයි කියලා වෙනස් කළා නේද? හරි නේද මේක? මේ මෙන්න මේක පොඩ්ඩක් වෙන් කර ගන්නකොට සැලකිලිමත් වෙන්න. මේක නම් මේ එහාට මෙහාට ගෙනියන ඔයාලව. මේකේ මේ වාක්‍ය දෙකේම අර්ථ තමයි වෙනම ගන්න වෙන්නේ. ඒකයි ඔය ගැටලු වෙන්නේ නැති මම හිතන්නේ. මේක පොඩ්ඩක් සම්පූර්ණ කරන්න. මෙන්න මේ දෙකෙන් එකක් ලියන්න. නිෂේධාර්ථක වචන මෙන් නොව පදාර්ථක වචන මේක දෙතුන් පැත්තකට කිව්වේ. පදාර්ථක වචන නිර්වාණය විස්තර කිරීමට යොදා ගැනීම සුදුසුය. ඒක තමයි කිව්වේ. මෙන්න මේ දෙකෙන් එකක් ඔබ සකස් කරගන්න මේ දෙකම ලියා ගන්න. මේ වගේ උත්තර වලට යන්න වෙන. දැන් මට ඕනම් මේ පිටින් පුළුවන් නිර්වාණය විස්තර කිරීමට කියලා පටන් ගන්නකො ඒක කමක් නැහැ මට. හොඳද? මෙතනින් ගත්තත් කමක් නැහැ මට. කොහොම හරි කමක් නැහැ මට මේ අර්ථය ඕනේ. නිර්වාණය විස්තර කිරීමට පදාර්ථක වචන වලට වඩා සුදුසු වන්නේ මොනවද? නිෂේධාර්ථක වචනයි. ඒක කමක් නැහැ. ඔන්න ඔය විදිහේ අර්ථයක් දැනවෙන්න ලියන්න මේකේ. අර්ථයක් දැනවෙන්න ලියන්න ඒක ප්‍රමාණවත්. 10යි. කැමැති එකක් ගන්න. මේකේ මූලික අර්ථයේ මුඛ්‍ය අදහස දැනවෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඊගොඩ අපිට තියෙනවා මේකේ විවරණ සපයන්න. විවරණේ තියෙන්නේ ඔයාලට ඉරියන්දලා දීලා පදාර්ථක වචන
කියලා පදාර්ථක වචන. පදාර්ථක වචන. පදාර්ථක වචන. නොකනේ මේකට යටින් ඉරක් ඇඳලා කෙටි ඉරක් දාලා ලියන්න දැන් මොනවද මේ පදාර්ථක වචන කියන්නේ? යමක් විස්තර කිරීමට යොදා ගන්නා මොනවද? අර්ථය පමණ මූලික කියලා කියනවා මෙතෙන්ට. මූලික ඇලයිරක් මතු පිට කියලා මම තව වචනයක් දාගන්නවා. මතු පිට අර්ථයේ පමණක් වචන වලින් කියලා තියෙනවානේ. මතු පිට අර්ථයේ පමණක් දැනවෙන වචන වලින් යමක් විස්තර කිරීමට යොදා ගන්නා මූලික නැත්නම් මතු පිට අර්ථයේ පමණක් දැනගෙන වචන වලින් විස්තර කිරීම. දැන් ඒක තුල වෙනත් කාරණා දැනවෙන්නේ නැහැ කියන එකක් කියන පදාර්ථක වචන. පදයේ අර්ථය පමණයි. එතනින් එහාට නැහැ. දැන් මේකෙදි ඔන්නම් මතු පිට අර්ථය පමණක් දැනවෙන යමක් විස්තර කිරීමට කියලා කියනවනේ නේද? ගුණාර්ථ දැනවීම තමයි ඒක කියන්නේ. භාෂා මූලික බෑ කෙලි කසුනි මේක කෙටියෙන් කියන්න බෑ භාෂාවක මූලික දුම් කියලා. මේක ඒක සමාන පදයන් ඔයාලා කියන්නේ විවරණය කියන්නේ මම ඔබට කියලා තියෙනවා මේක කෙටි වෙන්න බෑ විවරණය කියන එක. මේ පද දෙක අර්ථය පදාර්ථකයි කියන එක ඔයා ඔය මට කියන්නේ සමාන පදයක්. තේරුණාද? භාෂාවක මූලික දුම් තමයි සමාන පදයක්. ඒව නෙමෙයි මේ. මෙතේ ඒක තමයි පදාර්ථකයි කියන්නේ. නමුත් මෙතනදී ඒක පොඩ්ඩක් අපි ඉස්සරහට ගෙනියන්න ඕන. ඒක විස්තර කරලා දෙනවා. යමක් විස්තර කිරීමට යොදා ගන්නා මූලික එහෙම නැත්නම් මතු පිට අර්ථය පමණක් දැනෙන වචන. ඒවා තමයි පදාර්ථක වචන කියන්නේ. මේ මෙතනින් දැන් ඔයාලා ලියන විදිහට තනියෙන් ලියන්න එපා. මේක විවරණය කියන එක වචන එක දෙකක එකක් නෙමෙයි. හොඳද? සමාන පද ලිවීමකුත් නෙවෙයි. එහෙම නැත්නම් මොකද කරන්නේ? මේක විස්තර ගන්නවා. අපි මේක ගොඩාක් කතා කරලා තියෙනවා. මේ විවරණ සැපයීම කියන එක ගැන මම ඔයාලට විස්තර කරලා තියෙනවා ඕන තරම්. ඒ නිසා ඒක වරද්දා ගන්න එපා. අපි විවරණයක් කියන්නේ යමක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු අපි එහෙමම දනවන්න ඕනේ. ඒකට සමාන පදයක් ලියන එක නෙවෙයි. අර්ථය ලියන එකක් නෙවෙයි. විවරණයක් දෙන්නේ. ඒකයි මේ කියන්නේ. මම මේ සමහර තැන්වල මෙන්න මේ වගේ වචන ඔබට යොදන්න කියන්නේ ඒකයි. මූලික අර්ථය කියලා මම එතනට දාන්නකොන්න. ඒකම තමයි අර කියවෙන්නේ. යමක් විස්තර කිරීමට යොදා ගන්නා මූලික අර්ථය එහෙම නැත්නම් මතු පිට අර්ථය පමණක් දැනෙන වචන වලින් විස්තර කිරීම කියලා මෙතන ලියන්න එපා. හේතුව මොකද්ද? ඕන ලියන්නම අවශ්‍ය නම් ඔබට ලියන්න මෙතන වරහනක් දාලා. මොකද අපිට දෙන විවරණය තුල මෙහෙම පදයක් නැහැ. තියනවද බලන්න? නැහැ නෙමෙයි. අපෙන් ඉල්ලන්නේ පද දෙකයි නම් අපි මේ පද දෙකට දාලා ලිව්වා. ඔබට නිකන් වාක්‍ය තියන්න කිචි කිචි වගේ නම් මේකට මෙහෙම කෑල්ලක් දාලා තියන්න. හැබැයි ඒක වරහන් කරන්න. හරිද? ඔක අවශ්‍ය නැහැ. එච්චරයි උතන ඉවර කරන්න. ඕක තමයි විවරණය කියන්නේ. එහෙම නැතු භාෂාවක මූලික අර්ථය විතරක් නෙවෙයි. හරිද? මතු පිට අර්ථයේ මූලික අර්ථය කියන එක විතරක් නෙවෙයි. පදාර්ථක වචන කියලා කියන්නේ. වැටුණා නේද? එහෙම ඒක තමයි. නමුත් ඒක විස්තර කරන්න ඕනේ. නිකම්ම කියන්න බෑ. සමාන පදයක් ලියනවනම් ඔයාලා කියන එක හරියනවා. එන්න ඊළඟ එකට බලන්න. දැනට කර ඇත්තා වූත් අනාගතයේදී කරන ලබන්නා වූ භෞතික ආයෝජනයන්ගෙන් වඩාත් පුළුල් ලෙස ප්‍රයෝජනෙ අත්කර ගැනීමට නම් රජය විසින් කරගෙන යන විවිධ කෘෂිකාර්මික සේවාවන් බොහෝ දුරට වචන දෙකක් සවිමත් කිරීමත් ඒකාබද්ධ කිරීමත් ප්‍රස්තාවෝචිත පරිදි හැඩගසා ගැනීමත් කරගත යුතුය. ඒගොල්ලෝ යයන්න ලං කරලා තිබුණ නිසා එහෙම දාන්නකි. විශේෂයෙන්ම දැනට පවත්නා ව්‍යාප්ත සේවාවක් හා නිෂ්පාදන ආයතන රැසක් අනුව සලකා බලන විට ඒවායේ කටයුතු ඒකාබද්ධ කිරීමට හෝ එකිනෙකට සම්බන්ධ කිරීමට බොහෝ දුරට පුළුවන්. ඔන්න එයාලා කියන කාරණාව. මොකද්ද කියන්නේ? දැනට කරලා තියෙනයි අනාගතයේදී කරන්න හිතාගෙන ඉන්නයි භෞතික ආයෝජන. මෙන්න මේවා ගැන එයාලා කෙලින්ම කතා කරනවා මොනවා ගැනද කතා කරන්නේ? භෞතික ආයෝජන කීපයක් ගැන කතා කරනවා. හරිද?
ඊගාවට මේ භෞතික ආයෝජන වලින් ප්‍රයෝජන ගන්න නම් මෙන්න මේවා සංවර්ධනය කරන්න ඕන කියලා කියනවා. මෙන්න මේ ටිකම කියන්නේ. මම කෘෂිකාර්මික සේවාවන් කියලා විතරක් අතුපාඩ කරනවා. මෙන්න මේ ටිකට මේ සවිමත් කිරීම, ඒකාබද්ධ කිරීම, ප්‍රස්තාවෝචිතව හැඩගසා ගැනීමත් කරගත යුතුය. මේ ටිකට අපි තනි වචනයක් හොයන්න ඕන. බලමු මට උත්තර දාලා තියෙනවා. හරිද? හරි මේ ටිකට තනි පදයක් හොයාගන්න ඕන. විශේෂයෙන්ම දැනට පවත්නා ව්‍යාප්ත සේවාවක් හා නිෂ්පාදන ආයතන රැසක් අනුව සලකා බලන විට ඒවායේ කටයුතු ඒකාබද්ධ කිරීමට හෝ එකිනෙකට සම්බන්ධ කිරීමට හෝ පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා. හරිද? දැන් මෙන්න මේවට මොකක්ද අපි දෙන අර්ථය? සවිමත් කිරීම, ඒකාබද්ධ කිරීම, ප්‍රස්තාවෝචිතව හැඩගසා ගැනීම. ඒක මොකක්ද මේ කියන්නේ? ඒක මෙන්න මේ ටික ගැන කතා කරනවා. ඒකාබද්ධ කිරීමට හෝ එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් කියලාත් කියනවා. එතකොට මේකෙදි අපි ප්‍රධාන කොටස් කීපයක් අපිට හම්බ වෙනවා. දැන්ට කරත්තව අනාදි කරන ගන්නව භෞතික ආයෝජනයන්ගෙන් මම මේ කොටස ගන්නවා. ඔක පසු වෙනස් කරගමු අපි. දැනට මම මූලික ටික ගන්නවා. කෘෂිකාර්මික සේවාවන් දැන් කතා කරන්නේ කෘෂිකාර්මික සේවාවන් ගැන. ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මෙයාලා කෘෂිකාර්මික සේවාවන් ගැන. හරි මෙන්න මෙතෙන්ට අපිට තනි වචනයක් හොයන්න ඕන. මම එකක් ගන්නවා. පල්ලෙහාට ගන්නනේ. මෙන්න මේකත් ගන්නවා. දැන් ওই ටික නිකන් කියවන්න බලන්න ඔබට අර්ථයක් ගන්න පුළුවන්ද කියලා. මම හිතනවා අර්ථයක් ගන්න හැකි දැන් කියලා. මම හිතනවා අර්ථයක් ගන්න පුළුවන් කියලා. දැනට කරත්තව අනාගතයේදී කරනු ලබන භෞතික ආයෝජනයන්ගේ මෙන්න මේ ටිකම වෙනුවට අපිට එක වචනයක් වුණනම් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අයින්ම කරලා දාන්නත් පුළුවන්. කරත්තව අනාගතයේදී කරනු ලබන්නා වූ. ඒක ඕනෙම නෑ නේද? භෞතික ආයෝජනයන්ගෙන් ප්‍රයෝජන ගන්න මෙතන ගමු. ප්‍රයෝජනවත් කරගන්නට මේ වාක්‍ය ගන්න ඕනේ දෙන්න. කෘෂිකාර්මික සේවාවන් සවිමත් කිරීම, ඒකාබද්ධ කිරීම, ප්‍රස්තාවෝචිතව හැඩගසා ගැනීම කරගත යුතුයි. ඒකම මෙන්න මේකම තමයි ඒකාබද්ධ කිරීම කියලා මෙතන කතා කරන්නේ. නිසා මම මේ ටිකට තනි පදයක් හොයනවා. ඒක තමයි මෙහෙම එකක් දැම්මොත් මොකද කියන්නේ? ප්‍රතිසංවිධාන. ප්‍රතිසංවිධානය කියන්නේ අර කලින් තීච්ච ඔක්කොටමයි මේක යෙදුවේ මම. සවිමත් කරනවා, ඒකාබද්ධ කරනවා, ප්‍රස්තාවෝචිතව හැඩගස්සා ගන්නවා. මේකම තමයි මේ ඒකාබද්ධ කිරීමට එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් කියන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ අර මොකක් යොදමු කියලාද අපි. ප්‍රතිසංවිධානය කියන වචනේ යොදමු කියලා. ඒ ටික ඔක්කොම එකතුවෙන් අපිට තනි පදයකට එන්න පුළුවන්. ඒ තමයි ප්‍රතිසංවිධානය කියන්නේ. දැන් මේ ටික එකතු කරලා වාක්‍යයක් ගොඩනගන්න බොහොම පහසු දෙයක්. පටන් ගන්නෙද? පටන් ගන්න කොතනද හොඳ තැන කියන්නකෝ මට. මෙතනින්ම පටන් ගන්න පුළුවන් ඉතින් නේ. ගැටලුවක් නැහැ. මෙතනින්ම පටන් අරන් ලියන්න බලන්න. දැන් ඉතින් මේක ඇතුලේ වාක්‍ය පේනවා ඈ. එච්චරයි තියෙන්නේ මේක ඇතුලේ කියලා පේනවා. මේ පදේ මම අලුතෙන් ගෙන ආපු එකක්. ඒ ගෙනාවේ මෙන්න මේ නිල් පාට කරපු ටිකට. මේකත් මම නිල් පාට කරලා දාන්නවා. ඒක අවබෝධ කිරීමට එකිනෙකට සම්බන්ධ කිරීමට කියන්නේ මේකමයි. හරි. මට උත්තරයක් දාපු එකක් තියෙනවා. මම ඒක ගන්න දාන්න.
තේන ඉන්නවා ලියන්න බලන්න තා පොඩ්ඩක් ඒක නොගෙන අපි බලමු. උත්තර තුන කියන්නේ කියන්න. කෘෂිකාර්මික සේවාවන් ප්‍රතිසංවිධානය කිරීම මගින් ඉන්න කෘෂිකාර්මික සේවාවන් ප්‍රතිසංවිධානය කිරීම මගින් ආ භෞතික ආයෝජනවල ප්‍රතිලාභ වැඩි කරගත හැකියි. හරි. මේ මට දුන්න තව උත්තර දෙකක් තියෙනවා. මම ඒ දෙකත් ගන්නවා. අරගෙන බලමු. මේ එකක්. ඉංග්‍රීසි වලින් එන්නේ. මම දැන් දාපු එක නම් මම කියෙව්වා. මේක කියෙව්වේ නෑ මම. මේ අනික බලමු ඒක අපි සිංහලට පරිවර්තනය කරගමුකෝ. භෞතික ආයෝජනයන්ගේ යන්ගෙන් විපුල ඵල අත්කර ගැනීමට රජයේ කෘෂිකාර්මික සේවා ශක්තිමත් කළ යුතුය. මේකනේ එකක් ඔය. අනික භෞතික ආයෝජන වලින් කියලා කියන්නේ ආයෝජන වලින් ප්‍රයෝජන ලබා ගැනීමට මොකද කරන්නේ? කෘෂිකාර්මික ශේෂ්ත්‍රය පුළුල් කිරීමත් කටයුතු ඒකාබද්ධ කිරීමත් කළ යුතුයි. ලබා ගැනීමට කෘෂිකාර්මික ශේෂ්ත්‍රය පුළුල් කිරීමත් අයින්පත් කියන්නේ පුළුල් කිරීමත් කටයුතු ඒකාබද්ධ කිරීම. ඒකම තමයි මම අර තනි වචනයක් ගත්තා. කිරීමත් කළ යුතුය. මේකන් කිව්වේ යුතුයි කියලා ගන්න කවන්නේ. ඔන උත්තර තියෙනවා. ඔයාලා 3 දෙනෙක් දුන්න උත්තර මේ තියෙන්නේ. කෘෂිකාර්මික සේවාවන් සංවිධානය කිරීමෙන් භෞතික ආයෝජනවල ප්‍රතිලාභ වැඩි කරගත හැකියි. 1 2 3 4 5 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. හරිද? භෞතික ආයෝජනයෙන් ප්‍රයෝජන අත්කර ගැනීමට කෘෂිකාර්මික සේවාවන් ප්‍රතිසංවිධානය කළ යුතුය. කිරීමයි භෞතික ආයෝජන ප්‍රතිලාභ හරි. මේක හරි ඈ. මේ වාක්‍ය කිව්ව කෙනා මට ඒ වාක්‍යෙ නිවැරදි වාක්‍යයක්. මේකට ඔබට අදාළ ලකුණු 8ම 6ම හම්බ වෙනවා. ඊටු දෙක හම්බ වෙන විවරණයට. ලකුණු 8ක් දෙන ඒවා මේක ඔක්කොම ඔබට ලබා ගන්න පුළුවන්. හරිද? දැන් වෙලෙන් දැනීම දාන්න ගන්නේ. ඒ තමයි මේ පැවැත්වුවා මොකක්ද විභාගයේ මධ්‍යම පළාත් ආදායම් පරීක්ෂක විභාගය. අද තිබ්බේ. හරි. අපි කාබනික වගාව ගැන රචනයක් කතා කරලා යනවා. අන්නේ රචනය එහෙමම ආවා කියලා ලිව ළමයි මැසේජ් කරලා තිබුණා. මධ්‍යම පළාත් එක පැවැත්වියද. හරි. අවබෝධ ප්‍රශ්න පත්‍රයේ ලේසියෙන් ලියාගත්තා කිව්වා. IQ එකේ තමයි පොඩි පොඩි ගැටලු තිබුණා කිව්වා. IQ එකේ මොකද්ද එක ගානයි හදා ගන්න පුළුවන් වුණේ කියලා තමයි මැසේජ් කරලා තිබුණා. එක්කෙනෙක් තව
5 දිනක් විතර මැසේජ් කරලා තිබුණා ඒගොල්ලෝ අවබෝධය ප්‍රශ්න පත්‍රය ගැන කතා කරලා තිබුණා මේ අනික් ඒවා ගැන කියලා තිබුණේ ආයි මේ එයාලගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකුත් ආවා හරිද බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකුත් ආවා ඒකේ අහලා තිබුණා අර ප්‍රධානෝත්සව කියන මේ ප්‍රධානෝත්සවය කියන එක මේකනේ ඒගොල්ලෝ දීලා තිබුණා කියන්නේ ප්‍රධානෝත්සවය මේකේ එතකොට මේක වැරදි මේකේ වැරදි වචනේ තමයි හොයන්න තිබලා තියෙන්නේ මේක වැරදි එතන අල්ප තමයි එන්න ඕන මෙහෙම එන්න ඕන ඔය ප්‍රශ්න කීපයක්ම කිව්වා මේ කතා කරලා මෙහෙම අපි කතා කරපුවා ගොඩාක් තිබුණා කියලා ඒගොල්ලන්ගේ බහුවර්ණ එකක් ආවා බහුවර්ණ එකයි සාරාංශයයි රචනයයි මේ දෙක කොටසට තමයි සාරාංශය රචනය ඇවිල්ලා තිබුණේ ඒතර එක කොටසට ආවේ මේ බහුවර්ණ ප්‍රශ්න 50ක් තියෙනවා ඒක ලේසි කිව්වා ඔය රචනය අපි කතා කරපු රචනයක් තිබුණා කිව්වා මේ අපි කතා කළා ඔය ඔයාලත් හිටියද මන්ද ඒකේ ඔයාලා හිටියේ නැද්ද අපි කතා කරලා යවුවා ඒගොල්ලන්ගේ අර කාබනික වගාව කියලා මම හිතන්නේ ඔයාලත් ඒක මම කතා කළා වගේ මතක මට කාබනික වගාවට අදාළව මම ගොඩාක් තොරතුරු දීලා යවුවා මේවා කියලා වෙලා ඒ රචනය එහෙමම ලිව්වා කියලා කිව්වා මේ ගොඩාක් අය ලිව්ව 5 දෙනෙකෝ 6 දෙනෙක් හිටියා 6 දෙනෙක් හිටියා ඒගොල්ලෝ ඔක්කොම මැසේජ් දාලා තිබුණා මේ බොහොම ලේසියෙන් අවබෝධයේ ප්‍රශ්න පත්‍රේ නලියා ගත්තා කියලා අවබෝධ කියන භාෂායිකයව කියන කියලා මේ IQ එකේ නම් සමහර ඒවා හදා ගන්න බැරි වුණා වෙලාව මදි වුණා කියලා කියන ඉතින් IQ එකේ කොහොමත් එහෙම වෙනවා මේකේ නම් වෙලාව මදි වෙන්නේ නැහැ මේක නිවැරදිව කළමනාකරණය කරගෙන යන්න පුළුවන් නේ හරි බලන්නකෝ ඒක නිසා මේවා මේ ප්‍රයෝජනවත් වෙනවා අපිට කොයි වෙලේ හරි නිසා ඒවා ගැන ඔය නිකන් ඔහේ කතා කරනව නෙවෙයි මොනවා හරි පදනම් සහිත තමයි මේ කතා කරන්නේ ඔය කතා කරන ගොඩක් ඒවා හරි එතකොට භෞතික ආයෝජනයන්ගේ විපුල ඵල අත්කර ගැනීමට රජයේ කෘෂිකාර්මික සේවා ශක්තිමත් කළ යුතුයි විපුල ඵල භෞතික ආයෝජනයන්ගේ විපුල ඵල ඉතින් මේක කෙලින්ම කියනකොට ප්‍රයෝජන කියලා වට යන්න එපා මේ වෙදී හරිද ප්‍රයෝජන කියලා කෙලින්ම කියන්නේ ඒක තමයි සුදුසු හෙට ගුරු අධ්‍යාපනඥ සේවයට පෙනී ඉන්නවද එතන? භෞතික ආයෝජනයන්ගෙන් ප්‍රයෝජන අත්කර ගැනීමට රජයේ කෘෂිකාර්මික සේවා ශක්තිමත් කළ යුතුයි. මෙන්න මේක කියනවා නම් කමන්නේ. 1 2 3 4 5 6 7 8 මේ 10 11 12 13. අර විපුල ඵල වගේව දාන්න එපා. හරිද? උපරිම ප්‍රයෝජන වගේ නම් දැම්මත් කමන්නේ විපුල ඵල වගේව දාපුවාම නිකන් ඒකේ අර ගැති වගේ නිකන් මට හිතෙනවා. භෞතික ආයෝජන වලින් ප්‍රයෝජන ලබා ගැනීමට කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේ පුළුල් කිරීමත් කටයුතු ඒකබද්ධ කිරීමත් කළ යුතුය. මෙන්න මේ දෙකට තමයි ප්‍රතිසංවිධානය කියලා කියන්නේ. අනි වචනේ පාවිච්චි කරන්නේ. ප්‍රතිසංවිධානය කියන්නේ ওই දෙක තමයි. ඒකාබද්ධ කිරීම, පුළුල් කිරීම ඒ ඔක්කොටම කියනවා යම්කිසි ආයතනයක් ප්‍රතිසංවිධානය කරනවා කියන්නේ ඒ තියෙන තත්ත්වයට වඩා වෙනස් ඒවා ලබා දෙන එක තමයි මම මෙතෙන්ට මේ වචනේ ගත්තේ. කෘෂිකාර්මික සේවාන් ප්‍රතිසංවිධානය. ඔයාලා මෙතන ගෙනත් තියෙනවා මේක මේ වචනේ දාලා හදන්න. එතකොට ඒක හරි. 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි 11යි. මෙතන කෘෂි කියනකොට කියන්නේ. දොළහයි. හරි. මෙන්න මේ විදිහට මේ වාක්‍ය තුන සකස් කර ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ. හරි. දැන් මේවා ලියනකොට අනේ අපිට බැරි වුණා මෙහෙමයි කියලා එහෙම හිතන්න එපා. හරිද? මේක ලියලා ප්‍රැක්ටිස් එක ගන්න ඕන. එතකොට පුළුවන් මේවා. බැරි නෑ මේවා හරි ලේසි වැඩක්. ඇත්තටම මෙන්න මේක කරන්නකෝ ගත්ත ගමන්ම කියවන්න පළවෙනි වතාව. කියවලා මේ වැදගත් කරුණු මේවා කියලා අරගෙන පැත්තක ලියන්න. ඒක හැඩ වැඩ දාලා ලියන්න ඕනේ නෑ. උහේ ලියලා දාන්න පටස් ගන්න. ලියලා දාන්න නැත්තම් මොකද මෙතනම ගලපන්න ගියාම පොඩි අවුලක් එනවා. ඇත්තටම අපි ඉරියන්දලා මෙතනින් ගලපන්න ගියොත් බෑ ඔබ කරන්න. විභාගනේ ලියන්නේ. ඒකයි බැරි වෙන්නේ. ඒකින්ද වාක්‍ය ගලපලා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. දැන්ට කර ඇත මම මෙතන මේ භෞතික ආයෝජනයෙන් ප්‍රයෝජන අත්කර ගැනීමට නම් කියලා ඉතින් මෙතන දැම්ම නම් කෘෂිකාර්මික සේවාවන් ප්‍රතිසංවිධානය මෙතන කෙලින්ම තියෙන කතාව මේ කළ යුතුයි. ඕක නෙමෙයි තියෙන්නේ. ඕක බලන්නකො මේ නිපාත දෙකක් දාලා වාක්‍ය සම්පූර්ණ වුණා මෙතන නම්. ඔක්කොගේ මෙහෙම වෙන්නේ නැහැ කියන එක දන්නවා මම. නමුත් ගොඩකගේ ඕක කරන්න පුළුවන්. අපි අදහස හොයාගත්තට පස්සේ මේ ටික එකට කියවලා බලන්නකො. මේ කතා කරන්නේ මෙච්චරයි කියන එක. හැංගෙනවා එතකොට. ඒකයි අපි කළ යුතු ප්‍රධාන කාරණා. ඔය ටික ඉතින් ඔයාලට එහාට මෙහාට කරගන්න පුළුවන්. ඔබට හැංගෙන පරිදි ඔබේ වාක්‍යෝෂය අනුව ඔබේ මේ වාක්‍ය රටාව අනුව ඒක ඔබට පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. හරිද? හරි අපි යමු තුන්වෙනි එකට. ඒක ලිව්වේ නැහැ තව මොකක් හරි එකක් තියෙනව නේද? ප්‍රස්තාව උචිත පරිදි. ප්‍රස්තාව කියන්නේ
ප්‍රස්තාව පිරුළු කියලා වචනයක් අහලා තියෙනව නේද? ප්‍රස්තාව කියන්නේ අවස්ථාව කියන එක. අවස්ථාවට සුදුසු කියමන කියන එක තමයි ප්‍රස්තාව පිරුළු කියලා කියන්නේ. මෙතන කතා කරන්නේ ප්‍රස්තාව වෝචිත පරිදි කියලා. එතකොට මොකක්ද කියන්නේ? අවස්ථාව හේවත් ස්ථානයට ගැළපෙන ආකාරයෙන් අවස්ථාව හේවත් ස්ථානයට නැත්නම් අවස්ථාව හෝ දාම හෝ ස්ථානයට ගැළපෙන ආකාරය ප්‍රස්තාව කියන්නේ කෙලින්ම අවස්ථාවම තමයි. ඒක දැන් හරි යන්න දෙයක් නැහැ ඔච්චර ලියන්න පුළුවන්. ස්ථානයට ගැළපෙන ආකාරයෙන් කියලා කියන්නේ. ඔය විදිහට ඔක ලියන්න. එතකොට ඒකට අදාළ ලකුණු 8ම හම්බ වෙනවා. ඒ විවරණය කරනවා කියන එක එහෙම අතහැරලා දාන්න එපා. සමහර අයට අමතක වෙනවා. ප්‍රශ්න පත්‍රයේ ඕක කරන්නේ නැහැ. යනවා නිකන් ලියනවා. ලකුණු දෙකක් නැතුව යනවා ඒක අපරාධයි. ඒ ලකුණු දෙක වෙන්න පුළුවන් ඔබ ওই තනතුරේ වාඩි කරන ලකුණු දෙක. ඒක නිසා මේ දෙක නොසලකා හරින්න ඕන එකක් නෙවෙයි. මේක ලකුණු දෙකක් තියෙන එකක් නේ. ඒකට අනිවාර්යයෙන්ම ගැළපෙන උත්තරයක් ලියන්න මතක තියාගන්න. ඒක තමයි ලේසිම හොඳම දේ කරන්න. ඊගොල්ලකට යම් බලන්න ඒක ආගමික කාරණාවක් ගැන කතා කරනවා. පළවෙනි එකත් එහෙම ගන්න තිබුණේ නේද? බුදුන් වහන්සේ උත්පත්තිය ආරක්ෂාව හා සමාජ තත්ත්වය නිසා ඇතිවන ලාභ අලාභ මුළුමනින්ම ගණන් නොගෙන හල අතර දැන් මේක කියවනකොම ටක් ගාලා අදහසක් එනවා ඇත්තටම. උගාමුදුරෝ මොනවද භෞතික තත්ත්වයන් අතහැරියා. මේ ලාභ අලාභ සමාජ මේ මොනවද ඔක්කොම මේ භෞතික තත්ත්වයන්. ඒ ඔක්කොම අතහැරියා. පුදු සාමයික වූ මාර්ගයෙන් හෝ සමාජ නීති මාර්ගයෙන් හෝ ඇතිවිතයි සැලකෙන අපවිත්‍රතා නිසා පැන නගින බාධක හා දුර්වලතාද තුරන් කළසේක. ආයි කතාවක් කියනවා. බුදුන් වහන්සේ භෞතික ලාභයන් අතහැරියා. මේකනේ මේ කියන්නේ. ඒකම තව කතාවක් කියනවා එතෙන්දී. ඒ තමයි සාමයික මාර්ගයෙන් හෝ සමාජ නීති මාර්ගයෙන් ඇතිවෙන අපවිත්‍රතා නිසා පැන නගින මේවා එතකොට කරන්නේ අපවිත්‍රතා නිසා බාධක හා දුර්වලතා තුරන් කළා. මම මෙන්න මේ කොටස මුලින්ම ගන්නවා බාධක හා දුර්වලතා. ඊගාවට මම මෙතෙන්ට එනවා බුදුන් වහන්සේ කියන කොටස විතරක් අරගෙන මේ ටික මම නිල් පාට කරලා දානවා. මේ ටිකට මම කිව්වා ඔයාලට වචනයක් භෞතික ලාභ. භෞතික වාසි භෞතික ලාභ. බුදුන් වහන්සේ භෞතික ලාභ අත්හල අතර සමාජීය වශයෙන් පැන නගින බාධකද තුරන් කළසේක. තුරන් කළහ වහන්සේ කියලා පටන් ගත්තාම කළහ කියලා ඉවර කළයි. එක්කෝ සේක කියලා ඉවර කරන්න ඕනේ. එතකොට වචන දෙකක් යනවනේ නේද? සක් කළහ කියලා අපිට ඉවර කරන්න පුළුවන්. මේ ටික ගන්න බලන්න යන්නේ. දැන් මේ ටික එකතු කරලා මට වාක්‍යයක් හදලා දෙන්න බලන්න. තනි වාක්‍යයක් පුළුවන්ද කියලා බලන්න හදන්න. අනිත් මම හිතනවා බැරි නෑ කියලා. මෙතෙන්ට ගන්න මේකක් ගන්නකො. සාමූහික වූ මාර්ගයෙන් කියන එක අපි පස්සේ ඉවරණය කරමු. ඒක අපිට ඕනේ නෑ මෙතෙන් දෙන්න. සමාජ නීති මාර්ගය. සාමූහික වූ මාර්ගයෙන් කියන්නේ නේද එතකොට. සමය කියන එක ගැන අර්ථ වැටහෙනවා නම් ඔබට සාමයික කියන එක බොහොම ලේසියෙන් හොයන්න පුළුවන්. සමය කියන වචනේ අර්ථය දන්නවනේ. සමය. ඒකට මේ බොහොම ලේසියෙන් ඔය සාමයික පද දන්නවා එකටම භාවිත වෙන යෙදුම් තුනක් තියෙනවා. රට, දැය, සමය. ඒක රට කියන්නේ රට. දැය කියන්නේ ජාතිය, සමය කියන්නේ
ආගම. මේ සමය කියන්නේ බහුවර්ථ පදයක්. මෙතන සාමයික මාර්ගය කියලා කතා කරන්නේ මේ ආගමික. උත්තරයක් දෙනවා. නැත්නම් මෙතන ගන්න බලන්න ඉස්සෙල්ලා. බුදුන් වහන්සේ මම මෙයාට කිව්වා භෞතික ලාභ කියලා. භෞතික ලාභ නේද? භෞතික ලාභ උත්පත්ති ආරක්ෂාව සමාජ තත්ත්වයෙන් නිසා ඇති වෙන ලාභ අලාභ. ආ භෞතික තත්ත්වයන් නිසා ඇති වෙන ඒවා නේද? භෞතික ලාභම නෙමෙයි. භෞතික තත්ත්වයන් ගෙන් ඇතිවන ලාභ. ඒවා. භෞතික ලාභ කියලාම කියන්න බෑ. මොකද මේ මෙතන කියන්නේ මේවා ඇති වෙන ලාභ උප්පත්ති ආරක්ෂාව සමාජ තත්ත්වය නිසා ඇති වෙන ලාභ. ඒකට අපිට කෙලින්ම භෞතික ලාභ කියන්න බෑ. භෞතික තත්ත්වයන්ගෙන් ඇති වෙන ලාභ. ඒක ඉතින් භෞතික ලාභ තමයි. ඒකම මෙතන දෙකක් ගැන කියනවා. ආගමික හා සමාජීය බාධා ඉවත් කර. ආගමික මේ සාමයික කියන්නේ ආගමික කියන එක. නැත්නම් මේ වචන කොහෙන්ද ගත්තද කියන හොයනවනේ. සාමයික හා ආගමික හා සමාජීය. බාධාවන් හා දුර්වලතාවන් ඉවත් කළ. උත්තරේ තියෙන්නේ ඇවිල්ලා පොඩ්ඩක් කෙටි කරන්න වෙනවා. දිග වැඩි වගේ නා. දිග නැති වුණා බුදුන් වහන්සේ භෞතික තත්ත්වයන්ගෙන් ඇතිවන ලාභ ආගමික හා සමාජීය පරම දුර්වලතාවන් දක්වයි. නොගැලපීමක් තියෙනවා නේද? ඔව් මට උත්තර දාලා තියෙනවා. ඊට කලින් මේක අපි හදාගෙන ඉමුද බලන්න. භෞතික තත්ත්වයන්ගෙන් ඇතිවන ලාභ මෙන්ම බුදුන් වහන්සේ කියලා පටන් ගමු. භෞතික ලාභ කියලාම කෙලිම ලියමු නේද? භෞතික ලාභ මෙන්ම ආගමික හා සමාජීය බාධාවන්ද ඉවත් කළ. දුර්වලතාව කියන එක අයින් කරමු නේද? ඉවත් කළ. 1 2 3 4 5 6 7 8යි 9යි 10යි 11යි 12යි 13යි. ගොඩලු වාක්‍යයට අද වචන 13යි ආවේ. බුදුන් වහන්සේ මම හිතන දුර්වලතාවන් කියන එක අයින් කළා. බුදුන් වහන්සේ භෞතික ලාභ මෙන්ම ආගමික හා සමාජීය බාධාවන් ඉවත් කළා. ඒක නේද කියන්නේ? දාලා දුන්න උත්තර. මම දෙවෙනි එක ගන්න දෙවෙනි එක හරියට නේද? ජනක මෙහෙමයි දාලා තිබුණාට බුදුන් වහන්සේ භෞතික තත්ත්වවල කියලා කියන්නේ. භෞතික තත්ත්වවල ලාභ වලින් මොකද කිව්වේ? ඇතිවන ප්‍රතිඵල ඉවත් කළ. ඇතිවන ප්‍රතිඵල
ඉවත් කළ. මොකක්ද තියෙනවද අවුලක්? ගැටලුවක් තියෙනවද? මේකනේ දාලා තිබුණේ. බුදුන් වහන්සේ භෞතික තත්ත්වවල ලාභ වලින් තත්ත්ව ලයින් කරා. බුදුන් වහන්සේ භෞතික ලාභ වලින් ඇතිවන ප්‍රතිඵල ඉවත් කළ. නෑ ප්‍රතිඵල කියන්නේ යහපත් ඒවා නෙමෙයි ඉවත් කරන්නේ. ඇතිවන බාධාවන් හා දුර්වලතාවන් ඉවත් කළ. ඇතිවන මෙතන මේ දෙකම ගන්න එක මේකට බාහිර කියලාවත් දාගන්න වෙනවා නැත්නම් බෑ. ඇතිවන බාහිර බාධාවන් හා දුර්වලතාවන් ඉවත් කළහ කියලා තමයි ගන්න වෙන්නේ. ප්‍රතිඵල කිව්වහම යහපත් ඒවා තියෙන්නත් පුළුවන් අයහපත් ඒවා තියෙන්නත් පුළුවන්. මෙතන කතා කරන්නේ යහපත් ඒවා ගැන විතරයි. නෑ සෝරි මෙතන කතා කරන්නේ අයහපත් ඒවා ගැන විතරයි. ඒ නිසා ප්‍රතිඵල කිව්වහම දෙපැත්තටම තියෙනවා. භෞතික ලාභ මෙන්ම ආගමික හා සමාජීය බාධාවන් ඉවත් කළහ. භෞතික ලාභ භෞතික තත්ත්වයන් ඇති වෙන ලාභ ආගමික බාධාවන් ඒවා ඉවත් කළා කියන එක දෙකම ලියන්න ගන්න. වචන ගණන් ගන්න බලන්න 1 2 3 4 5යි 6යි මේ භෞතික තත්ත්වවල ලාභ වලින් කියවපොඩි නොගැලපීමක් තියෙනවා. මුල මැද අග මනාගලා යාම කියන එක බිඳිනවා. ඒ නිසා මතක ඇතුව එක මේ වගේ ඒවා කියවලා බලපුවම ආපහු අහු වෙනවා. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. මෙතන 13යි. හරිද? බුදුන් වහන්සේ සමාජයේ තව එකක් දාලා දෙනවා කසුන්. බුදුන් වහන්සේ සමාජයේ භෞතික තත්ත්වයන් මෙන්ම ආගමික බාධා ඉවත් කළසේ. මේ ඉංග්‍රීසි වලින් දාන්නේ. ඉංග්‍රීසි නෙමෙයි වත් ඉංග්‍රීසි. මේ බලන්නකෝ එයත් ඒකම තමයි කියන්නේ. බුදුන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? සමාජීය භෞතික තත්ත්වයන් මෙන්ම භෞතික තත්ත්වයන් මෙන්ම ආයි මොකද කරලා තියෙන්නේ? ආගමික බාධකද ඉවත් කළසේක. ඉවත් කළසේක. ඔකයි යා කියන්නේ අසේක කියලා ගන්නවා කමන්නේ වහන්සේ කියලා තියෙන සකලහ කියලා කිව්වනම් ඒක කමන්නේ. කළ කියන මුඩ වෙලා යන වෙන්න ඕන. බුදුන් වහන්සේ සමාජීය භෞතික තත්ත්වයන් මෙන්ම බුදුන් වහන්සේ භෞතික තත්ත්වයන් කියන්නේ නැතුව ලාභයන් කියලා ගන්නකො. ලාභයන් කියලා ගන්න. සමාජීය භෞතික ලාභයන් මෙන්ම ආගමික බාධක ඉවත් කළා එක. දැන් හරි. භෞතික තත්ත්වයන් කියන එකයි ලාභ කියන එකයි දෙකක් හොඳද? ඒ අනුව වෙනස් කරලා ගන්න මතක තියාගන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13. ඔය විදිහට උත්තරේ හදා ගන්න. හරිද? මේ තුනේ මොකක් වුණත් කවන්න. අපි යනවා සාරාංශය හොයන්න. වචන 80කට නොවැඩි ගණනකින් ලියන්නයි කියලා කියනවා. දැන් දීර්ඝයි සාරාංශය හොඳද? 1යි 2යි 3යි 4ක් තියෙනවා ඡේද දිල. මේක පරිපාලන සේවයට බඳවා ගැනීම විවෘත තරඟ විභාගයෙන් ගත්තේ මම.
පවතින අධ්‍යාපන සංස්ථාව පිළිබඳ විවේචකයින් පාසල් නැති සමාජ සංකල්පයේ වර්ධනය කොට ඇත. අපිට සාරාංශයක් දුන්නාම අපි කරන්න ඕන මුලින්ම ඒක හොඳින් කියවන එක. මුලින්ම අපි කරන්න ඕන දේ තමයි ඒක ඉතා හොඳින් කියවන එක. හරිද? පාසල් නැති සමාජ සංකල්පයේ වර්ධනය කොට ඇත. එහෙත් පාසල් අධ්‍යාපනයේ කාරකයක් වශයෙන් ශක්තිමත් කිරීම සඳහා නව උපක්‍රම පහළ වීමට පටන්ගෙන ඇත. කාරකයක් කියන්නේ ක්‍රියාවක් ලෙස සංවර්ධනය කරන්න. ක්‍රියාවට හේතු වෙන දෙයක් ලෙස සංවර්ධනය කරන්න. වත්මනෙහි පාසල් විෂය මාලාව අවට පරිසරය හා සමුදාහනය කොට තිබේ. සමුදාහනය කරනවා කියන්නේ සම්බන්ධ කරලා තියෙනවා. බොහෝ සමාජවල පවතින ප්‍රමාණයට වඩා කෙටි පාසල් කාලයක් අනුමත කොට ක්‍රියාවට නංවා තිබේ. පාසල් කාලය කෙටි. ඒක අනුමත කළ ක්‍රියාවටත් නංවලා තියෙනවා. ඔන්න ඒගොල්ලෝගේ මේ කාගේ හරි ලේඛකයෙක්ගේ මතවාදයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. ඒක ඔයාලා දන්නවනේ නේද? මේ දෙන්නේ කවුරු හරි ලේඛකයෙක්ගේ යාගේ මතය. එතන මේ මතවාදය තමයි මේ තියෙන්නේ. ඒතර යකිනෝ ශ්‍රී ලංකාවේ පාසල් ශිෂ්‍යයන් ඉසිලිය නොහැකි අධ්‍යයන කටයුතු වලින් පීඩා විඳින බවට ඉදිරිපත් කොට තිබෙන තර්කය හේතු රහිතයි. පාසල් වරප්‍රසාද ලතාවේ සඳහාය දැන ඇතෙනුනේ යන සංකල්පයේ අත්හැර සාමාන්‍ය ජනතාවගේ හා මහජනයාගේ පාසල් බවට පත් වෙන්නට පටන්ගෙන ඇත. බටහිරින් ගෙන්වාගත් ප්‍රසිද්ධ පාසල් වැඩි කල ගත වීමට පෙර වඳ වීගෙන යන වටිනා වෘක්ෂයක් වනු ඇතැයි අනාවැකි පළ කොට ඇත. මේ වර්ගයේ ක්‍රිස්තු වර්ෂ 2000ට පෙර ඔවුන්ගේ පරිසරයෙහිම විනාශ වී ගොස් ඝර්ම කලාපීය ප්‍රදේශවල දුර්ලභ වටිනා වෘක්ෂයන් වශයෙන් පවතිනු ඇත. මේවා ඔක්කොම මොකද මේ කියන්නේ මේ අලංකාරයක් විතර තියෙන්නේ අර. වැඩි කාලයකට පෙර වඳ වෙලා ගිහලා වටිනා වෘක්ෂ ලෙස සංරක්ෂණය වෙයි කියන එකනේ මේ කියන්නේ. 2000ට පෙර කතාව මේ තියෙන්නේ පරණ ඡේදයක් නේ. පාසල බෙහෙවින් ප්‍රජාතන්ත්‍රීයකරණය කර තිබේ. සංවර්ධනය වූ රටවල වරප්‍රසාද නොලත්තා බෙලහීන අයට අධ්‍යාපනයක් ලබා දීම සඳහා වැඩි සැලකිල්ලක් දක්වයි. සංවර්ධනය වෙමින් පවතින රටවලද අධ්‍යාපන පහසුකම් නොලැබූ කණ්ඩායම් දැන් බහුල වශයෙන් පහසුකම් ලබති. ජාතික හා ජාත්‍යන්තර වූ බොහෝ සංවිධාන මගින් සංවර්ධනය වන රටවල දුප්පත් ශිෂ්‍යයා පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වනු පෙනේ. අවම වශයෙන් සංවර්ධනය වූ රටවලද ඉගෙනීමේ මූලික සංකල්ප දැන් හඳුන්වා දෙනු ලැබේ. දරිද්‍රතාවය, කුසගින්න හා ලෙඩ රෝග නැති කිරීම සඳහා අධ්‍යාපනය දැන් ප්‍රයෝජනවත් ලෙස යෙදවිය හැකිය. දුප්පත් සමාජවලට ඉගැන්වීමේ ගැටලු මුල්කොට බොහෝ පර්යේෂණ කෙරේ. අග්නිදිග ආසියාවෙන් නිදසුනක් දක්වතොත් එතන කොහොමද දාගන්න? දෙමාපියන් ජන සමාජය හා ගුරුවරුන් විසින් ඉගැන්වීම පාලනය කිරීම සඳහා ව්‍යාපෘතියක් ඉන්දුනීසියාවේ හා පිලිපීනයේ ආරම්භ කොට තිබේ. රටවල් දෙකක් ගැන කතා කරන පොඩ්ඩක් කියන්න තියාගන්නකෝ. අග්නිදිග ආසියාවේ රටවල් දෙකක්. එයින් එක ගුරුවරයෙකුට සිසුන් 200කට ඉගැන්විය හැකිදයි පර්යේෂණ කිරීම අපේක්ෂිතය. එසේම දෙමාපියන් හා ද්විතීය පාසලේ සිසුන් එම කාර්යය සඳහා ප්‍රයෝජනයට ගත හැකිදයි අත්හදා බැලී. මෙයට සමාන වූ බොහෝ සම්පරීක්ෂණයන් අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ ආරම්භ තිබේ. රටවල් දෙකක් ගැන කතා කරනවා බටහිර රටවල් දෙකක් නෙවෙයි. මෙවැනි පර්යේෂණ නිරනුමානවම සංවර්ධනය වන රටවල අධ්‍යාපන විප්ලවයක් කරනු ඇත. මොකද මේ කියන්නේ නිකන් මොකක් ගැනද කතා කරන්න කියලා ඔබට වැටහෙනව නේද? මූලික වැටහීමක් ගන්න පුළුවන් මේ කතා කරන්නේ අධ්‍යාපනය ගැන. මේ කතා කරන්න යාලා මොකක් ගැනද? අධ්‍යාපනය ගැන කියලා ඔබට අදහසක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ අධ්‍යාපනය ගැන කියලා. දැන් අධ්‍යාපනය ගැන නම් මේ කතා කරන්නේ අධ්‍යාපනයේ මොකක් හරි අංශයක් හෝ ගැටලුවක් ගැන යාලා සාකච්ඡා කරන්න ඕන අනිවාර්යයි. අධ්‍යාපනය ගැන කතා කරන්නේ ඒ මොකක් හරි අංශයක් ගැන කතා කරන්නේ. දැන් මේ කතා කරන්නේ මොකක් ගැනද? කියන්නේ වුණ සංවර්ධිත රටවල අධ්‍යාපනය පිළිබඳව පර්යේෂණ ප්‍රයත්නවා කියලා තමයි මෙයාලා කියන්නේ. රටවල් වල අධ්‍යාපනය පිළිබඳව ඒගොල්ලෝ පර්යේෂණ ප්‍රයත්නවා කියලා. හරි. මෙහෙම කියමුකෝ අපි. විවේචකයින් මොකද කළා කියන්නේ? පාසල් නැති සමාජ සංකල්ප වර්ධනය කරලා තියෙනවා. ඉස්කෝල ඕනේ නැහැ කියලා එයාලා කියනවා.
දැන් මේ පවතින අධ්‍යාපන ක්‍රමය ගැන විවේචන තියෙනවනේ මිනිස්සුන්ට. ඒ කියන්නේ සියලු දෙනාගේ මතවාද ඕනම එකක් යහපත්ද කියලා කියන තැනට එන්නේ නැහැ නේ. එහෙම එන්නෙත් නැහැ. තේරුණාද? එහෙම එන්නෙත් නැහැ. එකයි වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ විදිහට පටන් අරගත්ත වත්මනේ පාසල් විෂය මාලාව අවට පරිසරය හා සමෝධානය කොට තිබේ. හැබැයි දැන් මේ විවේචකයෝ තමයි ඕන් නැහැ කියන්නේ ඉස්කෝලේ. මෙන්න නව උපක්‍රම අත්හදා බලන්න. ඒ තමයි පාසල් විෂය මාලාව පරිසරයත් එක්ක සමෝධානය කරලා තියෙන්නේ. මම මෙහෙම දෙන්නම් පොඩ්ඩක් අවස්ථාව ඔයාලට. චුට්ටක් ඉරියන්දින්න බලන්න මේකේ කොටස් ටිකක් හොයාගෙන මෙන්න මේවා වැදගත් කියලා මට ඉරියන්දලා මට එක්කෙනෙක් දෙන්න බලන්න මෙන්න මේ ටික අපි ගමු කියලා. නැත්තම් මම මේක ඉරියන්දගෙන යනවට වඩා ඒක හොඳයි මම හිතන්නේ. නේද? මම අයින් කළා මං ඇඳ ඉරි ටික. මට කවුරු හරි ඉරියන්දලා මේකේ වැදගත් කරුණු හොයාගත්ත කෙනෙක් හෝ එහෙම නැත්තම් ඉරියන්දලා හෝ මම විනාඩි දැන් 8:44යි මම විනාඩි 5ක් දෙන්නම්. හරිද? ඉක්මනින්. විනාඩි 5ක් දෙන්නම්. ඒ විනාඩි 5 තුළ මට කියන්න මේකේ වැදගත් කරුණු ටික මෙන්න මේවා. මෙන්න මේ ටිකට අපි ඉරියන්දිමු කියලා මට දෙන්න බලන්න යෝජනාවක් දෙන්න බලන්න. ඡේදය තියෙනව නේද හැමෝම ගාව නැද්ද? පොඩි කරාම පේන්නේ නැති නිසා මම ලොකු කරන්නේ. ඔයාලා ගාව ඉරියන්දගෙන යන්න බලන්න මෙන්න මේ කොටස් ටික හොඳා කියලා. කවුරු හරි ටියුට් එක print එකක් නැති කෙනෙක් ඉන්නවා නම් PDF එක තියෙනව නේද? ඒක ඕපන් කරගන්නකෝ. ඒක ඕපන් කරලා පුළුවන් බලා ගන්න නේද? ටියුට් එක print එක ගත්තේ නැති කවුරු හරි ඉන්නවා නම් PDF එක ඕපන් කරගන්න. ඒක අරගෙන වෙනම කොලයක මෙන්න මේ වාක්‍ය ටිකට අපි වැදගත් කියලා වෙලා ඉරියන්දමු කියලා කියන්න මට බලන්න. නැත්තම් මම මේක කියවලා ගන්න එකට වඩා ඔයාලගෙන් අදහසක් ගන්න එක හොඳයි දැන්. දැන් අපි ගොඩක් ලියලා තියෙනවනේ ඒක නිසා අමාරු වෙන්නේ නැහැ මේක ගන්න ලේසි. ආරක තව එකක් අපි ලියන්න දෙනවා. ලිව්වේ නැතුව අවනේ ඒක ලියන්න. ඉරියන්දිනව නේද කියවලා? ඒකේ සුළු කරුණු ටිකක් තියෙන්නේ. ඡේදෙ දිගට ගෙනිච්චට වචන 80කින් කියලානේ කියන්නේ මෙයාලා නේද? ඔව් 80කට නොවැඩිනේ. ඉතින් මේ පොඩ්ඩයි තියෙන්නේ ඇත්තටම බැලු බැලමට නම්. වැදගත් කියලා හැඟෙන කරුණු ඉතාලම ස්වල්පයි මේකේ තියෙන්නේ. ඒතු ටික එහෙම නැහැ. ඉරියන්ද කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්නකෝ පළවෙනි ඡේදයෙන් මොනවද අපි ගන්න කියලා.
මම හිතනවා ඔබට අදහසක් ගන්න පුළුවන් කියලා. වෙයිද? මේකෙන් නම් මට නම් පේන විදිහට මේකේ අදහස් තියෙනවා 1යි 2යි 3යි. මේකේ මූලික අදහස් 3යි මේක ඇතුලේ තියෙන්නේ. ඒ අදහස් 3 වෙන් කරගන්න. මේකේ තියෙනවා එතකොට 1යි. ඒකේ එක කරුණයි තියෙන ගන්න. ඒතර 4යි. උඩ කියන එකම යලි මේගොල්ලෝ යට කතා කරනවා. වරප්‍රසාද ලත්තය සඳහා යන සංකල්පය කියන එක මේ වරප්‍රසාද නොලත්තා බෙලහීනයට අධ්‍යාපනය ලබයි එකම දේ අනිත් පැත්තට කියනවා. වරප්‍රසාද ලත්තය සඳහා සංකල්පය කියන එක මේගොල්ලෝ අනිත් පැත්තට මෙතන කියනවා. එකමයි පුනරුක්තිය තියෙන්නේ. ඒ සංවර්ධන නිර්පාදන රටවල් කියන එකට මම වචන කියලා දෙලා තියෙනවා 3ක් විතර. එවෙන් ඌණ සංවර්ධන කියන වචනේ මම නේද? මම හිතනවා ඒක වඩාත් සුදුසුම වචනේ කියලා. ඌණ සංවර්ධන. තුන්වැනි ලෝකේ රටවල්. තුන්වැනි ලෝකයේ රටවල් කියන වචන තුනක්. ඌණ සංවර්ධිත කිව්වහම ඌණ සංවර්ධිත රටවල්. ඔව් ඒත් වචන තුනනේ ඒක ලස්සනයි අර වචනේට වැඩි පොඩ්ඩක් සුනම්මයි මේ වගේ තැන්වල. සංවර්ධන නිර්පාදන රටවල් වලට කියන්නේ අපි ඌණ සංවර්ධිත රටවල්. නැත්නම් තුන්වැනි ලෝකයේ රටවල්. එකෙන් දෙකක් විතර ගන්න පුළුවන්. ඒකට 3යි 4යි 2යි 6යි. සංවර්ධන වූ රටවල ඉගෙනීමේ මූලික සංකල්ප. එතන ව්‍යාපෘති කීපයක් ගැන කතා කරනවා. වාක්‍ය 10ක් විතර වෙයි ඔන්න. උපරිම. ඕ 8ක් විතර නේද? වාක්‍ය 8ක් විතර වෙයි. මේ වෙලාව ගත වෙමිය නම් මොකද කියන්නේ? ඔයාලා උත්තරයක් දෙනවද? උත්තරයක් නෙමෙයි මං අහන්නේ මේකේ නිකන් මෙන්න මේ කොටස් ටික හොඳයි කියලා කවුරු හරි ඔන් කරන්න මයික් එක බලන්න. වැටෙන්නේ නැහැ මේක? එච්චර අමාරුයි. සරල කාරණා කීපය තියෙන්නේ මේකේ. එච්චර බැරෑරුම හිතන්න දෙයක් නැහැ. මේ මුලින් කියන්නේ බලන්නකෝ අධ්‍යාපනය විවේචන තියෙනවා. විවේචකයන් කියනවලු මොකද්ද? පාසල් නැති සමාජ සංකල්පයක්. ඔය මුලින්ම කියන. ඒත් ශක්තිමත් කරන්න උපක්‍රම හොයලා තියෙනවා. කට්ටියක් කියනවා අධ්‍යාපන පාසල් ඕනේ නැහැ කියලා. නමුත් ඒ අතරතුර ශක්තිමත් කරන්න උපක්‍රම ඕනේ කියලා කට්ටියක් කියනවා. ක්‍රියාමාර්ග දෙන්න තියෙනවා. එකම මේ කෙටි පාසල් කාලයක් ක්‍රියාවට නංවලා තියෙනවා. සමෝදාහනය කිරීමට. සමෝදාහනය කොට කියන එකට මම කිරීමට කියලා දාගන්නවා. කෙටි පාසල් කාලයක් ක්‍රියාවට නංවලා තියෙනවා. මේක පැත්තකට දාන්න මේ වරහන් ඇතුලේ දිනේවට ඔබ අවධානය යොමු කරන්න බෑ මේ ඒගොල්ලෝ උදාහරණ දෙන්නේ. මේක අපි ගන්න යන්නේ නැහැ. බොහෝ විට වරහණක් ඇතුලේ දාන්නේ ප්‍රතිවිස්තර කිරීමක් අර කලින් එකට උදාහරණයක් දැක්වීම. දැන් මේ කෙටි පාසල් කාලයකට උදාහරණයක් තමයි මේගොල්ලෝ මේක කියන්නේ ලංකාවේ ශිෂ්‍යයන්ට මේක බර වැඩි කියලා කියන්නේ. මෙන්න මේක ප්‍රධානම අදහසක් මෙතනින් ගන්න ඕනේ මේ ඊගාවට කතා කරන මේ බටහිරින් ගෙන්වාගත් අධ්‍යාපනයේ මේ මෙන්න මේක ඕනේ බටහිරින් ගෙන්වාගත් ප්‍රසිද්ධ පාසල් කියන එකට මම මෙතන ප්‍රසිද්ධ පාසල් කියන එකට ඔබට අධ්‍යාපනය කියලා දාන්න පුළුවන්. මොකද උනේ? වඳ වීගෙන ගියා. වඳ වුණා කියන එක නෝ කියන්නේ. වඳ වී ගියා. එතනින් එහාට ගන්න මේ 2008 පෙර පරිසරය විනාශ වී ගොස් ඝර්ම කලාපීය වෘක්ෂයක් වගේ තියෙයි මේ කියලා. එහෙම ලියන්නේ අපි. ඒක වැඩක් නැහැ. පාසල ප්‍රජාතාන්ත්‍රීකරණය වී තිබේ. ඒක ඕනේ. සංවර්ධනය වූ රටවල පවා මේකේ මෙන්න මේ කෙරෙහි වැඩි අවධානයක් දක්වන එක ඕනේ. මේ දෙපැත්තෙන් සංවර්ධනය වෙමින් පවතින එකෙත් ඉන්නවලු.
මම මෙතන මේ සංවර්ධන වූ රටවල මෙන්න මෙතෙන්දී අයින් කරනවා මම මේ කොටස ඒක අයින් කරලා යටේකින් ඒක ගන්නවා. ඒතකොට දෙකම එකතු. අධ්‍යාපන පහසුකම් නොලැබු කන්න භාග ලබති. ඕම සෙන්ටර් කම ගන්නවා. හොඳද? බොහෝ සංවිධාන වගේ සංවර්ධනය වන රටවල දුප්පත් ශිෂ්‍යයා පිළිබඳ වැඩි සැලකිල්ල දක්වනු පෙනේ. පැත්තකට තියන්නක පොඩ්ඩක් අවශ්‍ය නැහැ කියලා දැනට. සංවර්ධනය වූ රටවලද ඉගෙනීමේ මූලික සංකල්ප දැන් හඳුන්වා දෙනු ලැබේ. දරිද්‍රතාවය කුසගින්න ලෙඩ රෝග නැති කිරීම සඳහා අධ්‍යාපනයේ ප්‍රයෝජනාලය ලෙඩ විය හැකියි. මෙන්න මේවා ගැටලු මේවා මොනවද? සමාජීය ගැටලු. ඒ වෙනකොට අපි තනි වචනයක් හොයමු. දුප්පත් සමාජ වලට ඉගැන්වීමේ ගැටලු මුල් කොටගෙන මෙන්න මේවා කළ පර්යේෂණ කරාලු. පර්යේෂණ කළා මෙන්න මෙහෙම එකක් කරගත්තලු. අධ්‍යාපන විප්ලවයක් ඇති වෙවි කියලා කියනවා යාළුවා. ඔච්චරයි මේක ඇතුලේ ගත යුත්තකට තියෙන්නේ. මම ගන්නවා නම් ඔච්චරයි ගන්න. ඔයාලා ඊට වැඩි ගන්නවා. මම මේ ටික ඔක්කොම එකට එකතු කරලා ගන්නම් නේ. ඉදින් විදි ගන්න අමාරු වෙනවා. මැල්ලුම් වෙලා යයි කමන්නේ බලමු. ගොඩනගා ගන්න පුළුවන් මේ මැල්ලුම් එක. හරිනේ මම පළවෙනි ඡේදයෙන් ඔන්න ඔය ටික එකතු කරලා අරගෙන මෙතෙන්ට ගෙනත් දා ගන්නවා. නේ අපි තියෙන ගන්න. අධ්‍යාපනය කියලා සම්පූර්ණ කරගන්නකො. විවේචකයින් පාසල් නැති සංකල්පය කියන එක ගමු. පාසල් නැති සමාජ සංකල්පය කියන එක ඕනේ නැත්නම් ඒක ගන්න බෑනේ. පාසල් නැති සමාජ සංකල්පය වර්ධනය කොට ඇත. දැන් මේකෙන් ඔබට තනි වාක්‍යයක් ගොඩ නැගෙනවා. බලන්න මම මේ ගත්ත කොටස් ටික විතරයි මේ තියෙන්නේ. වර්ධනය කොට ඇත. මම මෙතනට එහෙත් කියලා දා ගන්නවා. එහෙත් එය ශක්තිමත් කිරීම සඳහා නව උපක්‍රම පහළ වීමට පටන්ගෙන ඇත. මේවා පස්සේ වෙනස් කරනවා. සමෝධානය කිරීම කියලා මම මෙතන හදනවා. මෙතන විෂයමාලානේ. විෂයමාලා. සමෝධානය කිරීම කෙටි පාසල් කාලයක් අනුමත කොට ක්‍රියාවට නංවා තිබේ. පළවෙනි ඡේදෙම ඔච්චරයි මට ගන්න තියෙන්නේ මේකේ. මෙන්න මේ ටික මේ කියන්නේ මොකද්ද? පවතින අධ්‍යාපන සංස්ථා පිළිබඳ විවේචකයන් පාසල් නැති සමාජ සංකල්පයේ වර්ධනය කොට ඇත. එහෙත් පාසල් අධ්‍යාපනයේ කාරකයක් වශයෙන් ශක්තිමත් කිරීම සඳහා නව උපක්‍රම පහළ වීමට පටන්ගෙන ඇත. අධ්‍යාපනය පිළිබඳ විවේචකයන් පාසල් නැති සමාජ සංකල්පයේ වර්ධනය කොට ඇත. එහෙත් ඒ ශක්තිමත් කිරීම සඳහා නව උපක්‍රම පහළ වීමට පටන්ගෙන ඇත. නව උපක්‍රම පස්සේ මේවා වෙනස් කරමු යොදාගෙන ඇත කියලා අපිට හදන්න පුළුවන් ඕක. ඔය වාක්‍ය දෙක එකතු කරන්න පුළුවන්. මම දැනට මෙහෙම යනවා පිටිපස්ස ඊළඟ ඡේදෙට. මෙතන මෙතන මෙතන. ටික එහෙම ගණන්ලා මෙහෙම දානවා. පාසල් වරප්‍රසාද ලත් අය සඳහා යන සංකල්පයේ අත්හැර සාමාන්‍ය ජනතාවගේ මහජනයාගේ පාසල් බවට පත් වෙන්නට පටන්ගෙන ඇත. බටහිරින් ගෙන්වාගත් ප්‍රසිද්ධ පාසල් මෙහෙම වඳ වීගෙන යයි කියලා මම මේ වාක්‍ය සම්පූර්ණ කරනවා. එහෙම අදහසක් එතන දුන්න නිසා. හරිද? බටහිර අධ්‍යාපනයේ වඳ වීගෙන යනවා කියලා මම ඔන්න ඔතෙන්ට ගන්නවා. හරිද? කලකට පෙර වඳ වී ගියා කියලා නේද කියන්නේ? පාසල බෙහෙවින් ප්‍රජාතාන්ත්‍රීකරණය කොට තිබේ. ලබති. අදහස් හැදුනොත් අපි ගමු නැත. නැත්නම් මේ බලන්න යනකොට පාසල බෙහෙවින් ප්‍රජාතාන්ත්‍රීකරණය කර තිබේ. සංවර්ධනය වූ රටවල මම මේක දෙපොලකින් ගත්ත ඔබට මතක ඇති මම ඒක නිසා දානවා මෙන්ම කියලා. මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල මේකට අපි තනිපද පස්සේ වෙමු. රටවල ද අධ්‍යාපන පහසුකම් නොලැබූ කණ්ඩායම් දැන් බහුල වශයෙන් පහසුකම් ලබති. මම මේ ඡේදෙමයි ගන්න වෙන කොහෙන්වත් ගන්නෙ නෑ. ඊගාට මෙන්න මේ ටිකට අපි මේ ටික මෙහෙම ගමු දැනට මම පස්සේ දෙන්නම් වචන.
දරිද්‍රතාවය කුසගින්න යෙදවිය හැකියි. මම ඒ පිළිබඳ කියලා දානවා මෙතෙන්ට. ඒ පිළිබඳ පරිේෂණ කෙරේ. මේ දරිද්‍රතාවය කුසගින්නා ලෙඩ රෝග නැති කිරීම සඳහා අධ්‍යාපනය දැන් ප්‍රයෝජන ලෙස යෙදවිය හැකියි. මෙන්න මේවා සමාජීය ගැටලු කියලා තනි වචනයකට ඔබට එන්න පුළුවන්. සමාජීය ගැටලු දුරලීමට අධ්‍යාපනය දැන් ප්‍රයෝජන ලෙස යෙදවිය හැකියි. ඒ පිළිබඳ පරිේෂණ කෙරේ. ඔන්න ඒ ටික ගත්තේ. මෙවැනි ප්‍රේෂණ අධ්‍යාපන විප්ලවයක් කරනවා. ඒක ඔච්චරයි මේකේ කියන්නේ. ওই ටික විතරයි තියෙන්නේ. දැන් ඔබට නිකන් මේක කියවලා බලන්න. මේ ඇවිල්ලා තියෙන සාරාංශය. හැබැයි මේකේ වචන ගාන වැඩි ඇති. අනිවාර්යයෙන්ම වැඩි මේකේ වචන ගාන. මොකද මේවා එකතු කරන්න පුළුවන් තැන් ගොඩාක් තියෙනවා. අපි උඩයට මාරු වෙන්න ඕනද කියලා කියවලා බලමු. කොහේ හරි අපිට වැදගත් වචන හැලිලාද අපි ඇති. ඔන්න ඔච්චරයි මේකේ තියෙන්නේ. මම පොඩ ලොක් කරලා දෙනවා වලට. මෙතන වචන සංඛ්‍යාව වැඩි ඈ අපිට 80ක් විතරනේ ලියන්න කියන්නේ. මෙතන වැඩි අනිවාර්යෙන්ම වැඩි. අධ්‍යාපනය පිළිබඳ විවේචකයින් පාසල් නැති සමාජ සංස්කාරය වර්ධනය කොට ඇත. මම මෙතන මෙන්න මෙහෙම දානවා අධ්‍යාපනය පිළිබඳ ඕනේ නෑ. අධ්‍යාපන විවේචකයින් පාසල් නැති සමාජ සංකල්පයේ වර්ධනය කොට ඇත. එහෙත් ඒ ශක්තිමත් කිරීම සඳහා නව උපක්‍රම පහළ වෙන පටන්ගෙන ඇත. ඇත කියලාම ඉවර වෙන නිසා වර්ධනය කළද කියලා මම මෙතෙන්ට දාලා කළද හරිද? එහෙත් කියන නිපාතය දැන් මට අයින් කළ හැකි. එය ශක්තිමත් කිරීම සඳහා නව උපක්‍රම පහළ වීමට පටන්ගෙන ඇත නෙමෙයි. අනුගමනය කරයි. මම කියන්නේ ඍජු ප්‍රකාශන ඕන කියලානේ. අනුගමනය කරයි. ඒ අතර විෂයමාලා සමෝධානය කිරීම කෙටි පාසල් කාලයක් අනුමත කොට ක්‍රියාවට නැංවීම සිදු කර ඇත. පාසල් වරප්‍රසාද ලත් අය සඳහා යන සංකල්පයේ අත්හැර සාමාන්‍ය ජනතාවගේ මහජනයාගේ පාසල් බවට පත් වෙන්නට පටන්ගෙන ඇත. ඇත කියලා ඉවර නිසා අපිට හදන්න. පාසල් වරප්‍රසාද ලත් අය සඳහා යන සංකල්පය සාමාන්‍ය ජනතාව මෙතන තමයි මහජනයා පාසල් බවට පත් වෙන්න. මම මෙන්න මේ කොටසම අයින් කරනවා. පාසල් මෙතන සංකල්පය අත්හැර ඕනේ නැහැ. ඕනේ අපිට. පාසල් සාමාන්‍ය ජනතාවගේ හා මහජනයාගේ පාසල්. ඉතින් ඒගොල්ලොමයි නේද මේවා මහජනයෝ කියන්නේ සාමාන්‍ය ජනතාව කියන්නේ. පාසල් සාමාන්‍ය ජනයාගේ පාසල් බවට පත් වෙන්නට පටන්ගෙන ඇත. ඇති අතර බටහිරින් ගෙන්වාගත් ප්‍රසිද්ධ පාසල් වඳ වීගෙන යයි. පාසල බෙහෙවින් බටහිරින් ගෙන්වාගත් ප්‍රසිද්ධ පාසල් කියන එකට මම දානවා බටහිර පාසල් සංකල්පය කියලා. සංකල්පය වඳ වීගෙන යයි. ඒ වෙනුවට වචනයක් දෙන්න බලන්න වඳ වීගෙන යයි කියන්නේ. සංකල්පය බැහැර වෙයි. පාසල් සාමාන්‍ය ජනතාවගේ පාසල් බවට පත් වෙන්නට පටන්ගෙන ඇති අතර බටහිර පාසල් සංකල්පය ඉවත් වී යයි. වඳ වීගෙන කියන්න බෑනේ. ඉවත් වී යයි. ඉවත්ව යයි. පාසල බෙහෙවින් ප්‍රජාතන්ත්‍රීකරණය කර තිබේ. මම මෙන්න මේ වාක්‍ය එකතු කරනවා මෙන්න මෙතෙන්ට. මේ මෙතෙන්ට ගන්නවා. පාසල් සාමාන්‍ය ජනතාවගේ පාසල්
පාසල ප්‍රජාතන්ත්‍රීයකරණය කර පාසල ප්‍රජාතන්ත්‍රීයකරණය කර සාමාන්‍ය ජනතාවගේ පාසල් බවට පත් වෙන්නට පටන්ගෙන ඇති අතර බටහිර පාසල් සංකල්පය ඉවත් වේ යයි. සංවර්ධනය වූ රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල. මෙතන අපි තුන්වෙනි ලෝකයේ රටවල කියමු. අනේ සංවර්ධිත මම මෙතන දාන සංවර්ධනය වූ කියන එකට සංවර්ධිත කියලා වචනේ ගන්නවා නේ. රටවල මෙන්ම ඌන සංවර්ධිත. කෙලින්ම දානවා. අය මොකට රවට්ටන්නේ? ඌන සංවර්ධිත. රටවලද අධ්‍යාපන පහසුකම් නොලැබූ කණ්ඩායම් දැන් බහුල වශයෙන් පහසුකම් ලබති. දරිද්‍රතාවයේ කුසගින්න හා ලෙඩ රෝග මම මේවට කිව්වා සමාජීය ගැටලු කියලා නේ. සමාජීය ගැටලු සඳහා අධ්‍යාපනයේ දැන් කියන්නේ වර්තමානයේ ප්‍රයෝජනවත් ලෙස යෙදවිය හැකිය. ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරයි. එවැනි කියලා දානවා මම. එවැනි පර්යේෂණ නිශ්චිතවම සංවර්ධනය වන රටවල ඌන සංවර්ධිත කියලා ආයි මම වචනේ ගන්නවා. රටවල අධ්‍යාපන විප්ලවයක් කරනු ඇත. අධ්‍යාපන විවේචකයින් පාසල් නැති සමාජ සංකල්පයේ වර්ධනය කළද ඒ ශක්තිමත් කිරීම සඳහා නව උපක්‍රම අනුගමනය කරයි. ඒ අතර විශේෂමාලා සමෝධානය කිරීම කෙටි පාසල් කාලයක් අනුමත කොට ක්‍රියාවට නැංවීම සිදු කර ඇත. පාසල ප්‍රජාතන්ත්‍රීයකරණය කර මේක මේ මෙහි තීච්ච එක තමයි උඩට ගෙනාවේ මේ වචනේ. සාමාන්‍ය ජනතාවගේ පාසල් බවට පත් වෙනට පටන්ගෙන ඇති අතර බටහිර සංකල්පය ඉවත්ව යයි. එමගින් කියන්නේ ඇති අතර එමගින් බටහිර පාසල් සංකල්ප ඉවත් වේයයි. සංවාදිත රටවල මෙන්ම ඌන සංවාදිත රටවලද අධ්‍යාපන පහසුකම් නොලැබූ කණ්ඩායම් දැන් බහුල වශයෙන් පහසුකම් ලබති. වචන වැඩි නම් මේ ටික අපිට පොඩ්ඩක් අඩු කළයි. සමාජීය ගැටලු කියනවා. සඳහා අධ්‍යාපනයේ වර්තමානයේ ප්‍රයෝජනවත් ලෙස යෙදවිය හැකිය. ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරයි. එවැනි පර්යේෂණ නිශ්චිතවම ඌන සංවර්ධිත රටවල අධ්‍යාපන විප්ලවයක් කරනු ඇත. ඕකයි සාරාංශය ලෙස මම ගත්තොත් ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. වචන ගන්න වැඩිද බලන්න පොඩ්ඩක්. 12 13 14 15 16 17 18 19 20 21.